හරි අපි පටන් ගමු. මොකද මේ 6ට 7ට පන්තියක් හතර නෙවෙයි මේ 6ට නෙමෙයි කියන 6ට තව පන්තියක් පටන් ගන්න තියෙන. ඒක නිසා මේ දැන් පටන් ගමු නේ. පරක් වෙන්න බෑ. එදා අපි අවස්ථා විපර්යාසය පොඩ්ඩක් කරා මේ. ඉතින් අවස්ථා විපර්යාසය ඊට පස්සේනේ කරන්ට් එක ගියේ නේ. අවස්ථා විපර්යාසය අවස්ථා විපර්යාසය නෙමෙයි. ඔව් අවස්ථා විපර්යාසය වාෂ්පීකරණය අනේ තාපාංක ද්‍රවාංකයේ වැඩිකින් තමයි නැවැත්තුවේ නේ. තාපාංක ද්‍රවාංකයේ කියන කොටස් වලින් නවත්තන්න සිද්ධ වුණා මේ කරන්ට් එක ගියපු නිසා. අද ඉතින් දැන් පටන් ගමු. හරි වීඩියෝ ඔන් කරගන්න. සිග්නල් ප්‍රශ්නද? හරි එතකොට මේ තාපේ පාඩමේ අපි මෙච්චර දවස් කතා කරපුවා අපි ආයේ ඔක්කොම ටික මතක් කරන්න අවශ්‍ය නැහැ නේ වෙලා යනවානේ ඒක නිසා මේ අපි බලමු මේ මෙන්න මෙතන ඉඳන් බලමු අර අවස්ථා විපර්යාසය පටන් ගත්ත තැන ඉඳලා නැත්නම් මේ මේවායිම හරි වැදගත් මේ MCT කියන අර මේ මෙන්න මේ සෙල්සියස් කෙල්වින් බවට හරවන එක එහෙම මේ හරි වැදගත් මේ අමතක වෙන්න බෑ මේවා හරි එතන මේවා මතක් කරන්න බලන්නේ මේ වෙලාවේ අපි පේපර් එකක් කරනකොට එහෙම ආයෙ මතක් කරගමු හරි අවස්ථා විපර්යාසය ගැන කතා කරා අපි මේ අවස්ථා විපර්යාසයේදී මෙන්න මේ විදිහට පදාර්ථයේ ඝන ද්‍රව හෝ වායු වැනි ඒ අවස්ථාවකට යම්කිසි අවස්ථාවක ඉඳලා පත් වීම තමයි අවස්ථා විපර්යාසයක් කියලා කියන්නේ. කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා. ඔන්න ඔය කියන දේවල් තමයි අවස්ථා විපර්යාසය කියලා කියන්නේ. මේ මෙතන දාලා තියෙනවා නේ. එතන මේ වගේ අවස්ථා විපර්යාසයන් ගැන අපි කතා කරා. මේකෙදි මේ ඊට පස්සේ අපි කතා කරා මේ අවස්ථා විපර්යාසයන් සිද්ධ වෙන උෂ්ණත්වයන් ගැන. දැන් බලන්න මේකේ ද්‍රවාංකය කියලා තියෙනවා. ද්‍රවාංකය කියලා කියන්නේ මෙන්න මේක ඝනයක් ද්‍රවයක් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී ඒ ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් වෙන උෂ්ණත්වය තමයි ඒ ද්‍රව්‍යයේ ද්‍රවාංකය කියලා හඳුන්වන්නේ. හරි. ඒතර ඒක පීඩනය මත රඳා පවතිනවා කියලා ඔයාලා මතක තියාගන්න. එතකොට මේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වයේ ද්‍රවාංකය කියනවා. හිතන්න දැන් පීඩනය වැඩි වුණා කියලා. පීඩනය වැඩි නම් මේ ද්‍රවාංකය චුට්ටක් ඉහළ ළඟින්. හරි ඒකට හේතුවක් තියෙනවා. ඒක නම් කියන්න නෑ ඔයාලට. හැබැයි ඔගේ තියෙන්නේ මේකයි. දැන් ඔය පීඩනය වැඩි වෙනවා කියන්නේ අපි පරිමාව අඩු කරලා කියන්නේ අර පීඩනය වැඩි කරනවා කියන්නේ අපි මේ කොහොම හරි බලෙන් තද කරනවා කියන එකනේ පීඩනය වැඩි වෙනවා කියන්නේ. එතකොට කවදාවත් අර මේ ඝන ද්‍රව්‍ය ද්‍රවයක් බවට පත් වෙන්නේ නැහැ. ද්‍රවයක් බවට පත් වෙන්න ටිකක් වැඩි උෂ්ණත්වයක් ලබා දෙන්න ඕන.
ඒ කියන්නේ පීඩනය වැඩි වෙනවා කියන්නේ ද්‍රවාංකය වැඩි වෙනවා කියන්නේ. හරි. ඒතර ඒක පීඩනය මත රඳා පවතිනවා කියන්නේ අන්න ඒකයි. ඔක කියන්න නෑ ඔයාලට. මම නැත්තම් ඔක චුට්ටක් ඔයාලට ඔයිට වඩා විස්තර කරනවා. එහෙම කියන්න නෑ. ඔයාලට කියන්න තියෙන්නේ මේ ද්‍රවාංකයේ පීඩනය මත රඳා පවතිනවා කියන එක. හරි. ඊට පස්සේ බලන්න හිමාංකය කියන එක. හිමාංකය කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක් සිසිල් කිරීමේදී යම් ද්‍රව්‍යයක් සිසිල් කරගෙන යනකොට ඒ කියන්නේ උෂ්ණත්වය අඩු කරගෙන යනකොට ඒ ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත් වෙන උෂ්ණත්වය තමයි එම ද්‍රව්‍යයේ හිමාංකය කියලා කියන්නේ. ඒතර ඝනයක් ද්‍රවයක් වෙන උෂ්ණත්වයව තමයි ද්‍රවයක් ඝනයක් වෙන උෂ්ණත්වයක් වෙන්නේ. මොකද මේ දෙකම සමානයි. මේ දෙකම සමානයි. ඝනයක් ද්‍රවයක් වුණත් දැන් අපි අයිස් ගන්න අයිස් ද්‍රවයක් බවට ඒ කියන්නේ අයිස් ජලය බවට පත් වෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේ නේ. එතකොට මේ ජලය අයිස් බවට පත් වෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේ. ඒ නිසා ওই දෙකම සමානයි. එතකොට හිමාංකය සහ ද්‍රවාංකය කියන දෙකම සමානයි. ඒ නිසා ඒකත් මම ඔයාලට ලියා ගන්න කිව්වා. මෙන්න මේක යම් ද්‍රව්‍යයක ද්‍රවාංකයත් හිමාංකයත් එකම අගයක් ගන්නවා කියන. හරි. ඊළඟට තාපාංකය. තාපාංකය කියන්නේ යම් ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රව්‍ය තුලින් බුබුලු දමමින් වාෂ්ප බවට පත්වීම එනම් නැටීම සිදුවන උෂ්ණත්වය තමයි ඒ ද්‍රව්‍යයේ තාපාංකය කියලා හඳුන්වන්නේ. එතකොට මේකෙදී අර ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන උෂ්ණත්වය කියලා අපි කියන්නේ නැති වෙන්න මම හේතුවක් කිව්වා. නේ? ඇයි මේ ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙනවා කියලා නිකම්ම කියලා දාන්න නැතුව මෙතන මේ නටමින් අර බුබුලු දමමින් නටනවා කියන වචනේ අරන් තියෙන්නේ. නේ නැටීම සිදුවන උෂ්ණත්වය. මෙන්න මේක. නැටීම සිදුවන උෂ්ණත්වය කියන එක ගත්තේ ඇයි නිකම්ම ද්‍රවයක් වායුවක් බවට පත් වෙන උෂ්ණත්වය කියලා කියන්නේ නැතුව. මොකද හේතුව මලිෂ? නිකම් අපිට කියන්න බෑද මේක ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන උෂ්ණත්වය කියලා? ඇයි මේ නටන උෂ්ණත්වය? ඔව් මොකද? මොකද කිව්වේ? මතක නැහැ? නදීප මොකක්ද ඒකට හේතුව? ඇයි මම වාෂ්පයක් වෙන උෂ්ණත්වය කියන්නේ නැතුව මෙන්න මේ නටනවා කියන වචනේ දාලා දුන්නේ? මතක නැහැ? ප්‍රභාෂ? ඔව් නදීප? හරි. ප්‍රශ්න කියන්නේ ඇහෙන්නේ නැස්සේ. එහෙමද? එතකොට මේ ද්‍රවයක් වායුවක් බවට පත් වෙන උෂ්ණත්වය කියන්නේ නැතුව මෙන්න මේ තාපාංකය කියන එකට තාපාංකය කියන්නේ අපි පොඩි කාලෙත් ඉගෙන ගත්තේ එහෙමයි ද්‍රවයක් වායුවක් බවට පත් වෙන උෂ්ණත්වය. ඊළඟ මේකේ බලන්න මේ කියලා තියෙනවා නැටීම සිදුවන උෂ්ණත්වය. එතකොට ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා කියන්නේ නැතුව නැටීම සිදුවන උෂ්ණත්වය කියලා කියන්නේ ඇයි? එතකොට වායුවක් බවට පත් වෙනවා කියලා නිකම්ම කියන්න බැරි ඇයි? ජලයේ උදාහරණයකට ගන්න. ජලයේ වාෂ්ප වෙන උෂ්ණත්වය කියලා කියන්න බෑද මේක? කිව්වොත් එහෙනම් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ශිහාන් ප්‍රවාස එර්මන් හේතුවක් කිව්වයිද? හේතුවක් කිව්වා. ඔකට හේතුව තමයි ජලය කියන එක උදාහරණයකට ගන්න. ජලය වාෂ්ප වෙන්න පුළුවන් ඕනම උෂ්ණත්වයක. කියන්නේ එළියට ගිහිල්ලා අපි හිතන්න සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ට වගේ තියෙන දවස එදාට ගිහිල්ලා එළියට ගිහිල්ලා තිබ්බත් වතුර කෝප් එක වතුර හවස් වෙද්දි වතුර අඩු වෙනවා. ඒකට හේතුව ජලය වාෂ්ප වෙනවා. ඒ වගේ සෙල්සියස් අංශක 25 අපි අර තාපාංකය කියන්නේ නැහැ නේද? තාපාංකය කියන්නේ නැහැ ඒක. තාපාංකය කියන්නේ සෙල්සියස් අංශක 100. කියන්නේ ජලයේ නටන උෂ්ණත්වය. ජලයේ නටන උෂ්ණත්වය තමයි තාපාංකය කියලා කියන්නේ. නැටීම සිදුවන උෂ්ණත්වය කියන්නේ ද්‍රවයක් රත් කිරීමේදී ද්‍රවය තුළින් බුබුලු දමමින් වායු බවට පත් වෙන උෂ්ණත්වය තමයි මෙන්න මේ තාපාංකය කියලා කියන්නේ. ඒතකොට ද්‍රවයක් වායුවක් බවට පත් වෙන උෂ්ණත්වය කියලා කියන්න එපා. හරි? එතකොට මේකේ අපි මේක ලියාගත්තා නේද? ඔක ලියාගත්තද? ලියා ගන්න බැරි නේද මේක? ශිහාන් ඕක ලියුවනේ. ඕක ලියාගත්තද? ලියාගත්තා නේ? හරි ඊළඟට යමු.
මේක ගාන මේක හැදුවනේ අපි ඉදනේ. හරි ඊළඟට යමු මෙන්න මේ গুপ্ত තාපය. මේක පෙන්වන්න ඉස්සෙල්ලා ඔයාලට මේ গুপ্ত තාපය කියන එක පෙන්වන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඔයාලට මේ වීඩියෝ දෙකක් පෙන්වන්න ඕනේ. මට වීඩියෝ එකක් පෙන්වුවත් ඇති. අපි බලමු දෙකම බලමු. හරි. මේක බලන්න. පේනවද? පේන්නේ? Pennant. The boiling point of the liquid is defined as the temperature at which the vapor pressure of the boiling point of පේනවද? ඔව් සර්. පේනවනේ? Pennant. තාපාංකය ගැන තියෙන වීඩියෝ එකක්. තාපාංකය කියන අපි දන්නවා ද්‍රවයක් වායුවක් බවට පත් වෙන උෂ්ණත්වය. මේ විදිහට අපිට මේ ජලය රත් කරලා කියන්නේ ජලයට තාපය සපයලා අපිට පුළුවන් තාපාංකය බලා ගන්න. ඒ කියන්නේ තාපය මේක ජලයේ නටන උෂ්ණත්වය කීයද කියලා බලා ගන්න. on heating continuously, a particular temperature is reached when these molecules leave the surface. ඔගේ තියෙන පොඩි දෙයක් ඔයාලට මේක බලා ගන්න. ඔය බලන්නකො මේ මම එන වෙලාවට මම කියන්නම්. ජලයේ නටන උෂ්ණත්වය කියන්නේ ඔන්න ඕකටනේ. ඒතර මේකෙදි මට පෙන්වන්න ඕනේ. ඒතර බලන්න එන්න උෂ්ණත්වය වැඩි වෙනවා. ජලයේ රත් කරගෙන යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙලා එක අවස්ථාවක උෂ්ණත්වයේ නියතාගයක් වෙනවා. Water increases on insoluble substances such as sugar or common salt. Previously plot boiling tea. Procedure. Take a small quantity of distilled water with a boiling and ඉස්සෙල්ලාම මේකට දාගන්නවා මේ පරීක්ෂණ නලයකට ගන්නවා මෙන්න මේ විදිහට මේ ජලය අරගෙන මම කිරලැබයකින් වහලා ඊට පස්සේ ඒකට දානවා මේ උෂ්ණත්ව මානය. the pores of the rubber cork and a delivery tube through the other bore. එතකොට මේ Other end of the delivery tube in a bottle. Heat the boiling tube by rotating it, for which the water starts to boil. එතකොට මේ විදිහට උෂ්ණත්වය වැඩි වීගෙන යනවා. ඊට පස්සේ උෂ්ණත්වය වැඩි වීගෙන ගිහිල්ලා අපි අන්තිමේට මේක තමයි ජලයේ තාපාංකය කියලා හිතන්නේ කොහොමද? මේ ජලයේ තාපාංකය මෙන්න මේකයි කියලා හිතන්නේ කොහොමද? මේක අන්තිමේට ගිහිල්ලා නවතිනවා. උඹ බලන්න තැනක නවතිනවා. ඒතර ඒ වෙලාවට තමයි වතුර උතුරන වෙලාව, නටන වෙලාව. බලන්න කොන්න ඔය නටන වෙලාවට Is boiling. Now, note down this constant temperature. ඔන්න ඔතනින් නවතිනවා. 100ෙන් නවතිනවා. 100ට වඩා වැඩි වෙන්නේ නැහැ. 100ට වඩා මේකේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. 100ට වඩා ජලයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. මෙන්න මෙතෙන්ට වඩා වැඩි වෙන්නේ නැහැ. වැඩි වෙනවා ජලය සම්පූර්ණයෙන් වාෂ්ප වෙලා ගියන් පස්සේ. කියන්නේ ජලයේ සම්පූර්ණයෙන් වාෂ්ප වෙලා යනකම්ම මේකේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. මෙතනින් එහාට යන්නේ නැහැ. හරි? ඒතර මේක තමයි මේ තාපාංකය කියලා කියන්නේ. ඒතර මෙන්න මේකත් එක්ක සම්බන්ධයි මම ඔයාලට දැන් ඔයාලට කියන්න යන එක. ඒක නිසා මම මේක පෙන්නුවේ ඒකයි. මේ උෂ්ණත්වය මෙතනින් එහාට වැඩි වෙන්නේ නැහැ. මෙතනින් එහාට වැඩි වෙන්නේ නැහැ. ඒතර ජලය ද්‍රවයක් විදිහට තියෙනවා නම් ඒකේ තියෙන්න පුළුවන් උපරිම උෂ්ණත්වය තමයි මෙන්න මේ සෙල්සියස් අංශක 100. හරි? නේ මේ නිකන් අර අපි මේ වායුගෝලීය පීඩනය. ඒ කියන්නේ මේ අපි ඉන්න තැන්වල, ඒ කියන්නේ අපි හිතනවානේ මෙන්න මේ අපි ඉන්නේ වායුගෝලයේ. වායුගෝලීය පීඩනය තමයි තියෙන්නේ. හැබැයි පීඩනය වැඩි වුණොත් ඕක වැඩි වෙනවා. හරිද? පීඩනය අපි ඉන්න ගාන හිටියොත් එහෙම මේකේ උෂ්ණත්වය 100ට වඩා වැඩි වෙන්නේ නැහැ. හරි? 100ට වඩා උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. ඉතින් මේක බලන්න ඊළඟට මේක නම් අය එතනින් එහාට බලන්න දෙයක් නැහැ. උනාට මේ We can determine the boiling point of water එතන ඔන්න ඔකට අපි තාපාංකය කියලා කියනවා. temperatures T1 and T2. හරි? ඊළඟට බලන්න මෙන්න මේ වීඩියෝ එක. Pieces of porcelain chips should be added to the water before heating the boiling tube. Water should be start heating the ice cubes by increasing the temperature of the ashes when the ice starts. එතකොට මේ තියෙන්නේ මේ ජලයේ මේ
මොකද්ද මේ ද්‍රවාංකය හොයන එක. ජලය කියන්නේ අයිස් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය. මේකෙදි තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ බිඳුවෙන් නවතිනවා මේ. සෙල්සියස් අංශක බිඳුවෙන් නවතිනවා. ඒකට හේතුව තමයි ජලයේ සියල්ලම කියන්නේ අයිස් සියල්ලම ද්‍රව බවට පත් වෙනකන් ඒකේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. බිඳුවේම නවතිනවා. ඒතර ඒකටත් හේතුවක් තියෙනවා. අන්නේ හේතු ගැන තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. ඒ කියන්නේ මේ ජලය අයිස් ඔක්කොම ඒ කියන්නේ මේ භාජනයේ තියෙන අයිස් ඔක්කොම ජලයේ බවට පත් වෙනකන් ද්‍රව බවට පත් වෙනකන් මේකේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. ද්‍රව බවට පත් වුණාන් පස්සේ ඔන්න උෂ්ණත්වය වැඩි වීගෙන යනවා. ඊට පස්සේ ආපහු 100 දී නවතිනවා. ඊට පස්සේ ද්‍රව ඔක්කොම ටික වාෂ්ප වුණාන් පස්සේ තමයි ආයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ. වාෂ්ප වල උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන් 100ට වඩා. හැබැයි ජලයේ උෂ්ණත්වය මේ ඉන්න පීඩනය ඇතුලේ 100ට වඩා වැඩි කරන්න බෑ. ඒක පේන්න තියෙන දෙයක්. ඒක අපි පරීක්ෂණය කරලා බැලුවොත් අපිට පේනවා. දැන් මෙයාලා ඒක කරලා බලලා තියෙනවා. එතන මේකේ පේනවා අපි අයිස් කැට ඔක්කොම ටික දිය වෙනකන් ජලයේ උෂ්ණත්වය බිඳුවට වඩා වැඩි වෙන්නේ. හරි? එතකොට ජලයේ සියල්ලම වාෂ්ප වෙලා යනකන් හරි නටලා ජලයේ ඔක්කොම වාෂ්ප වෙලා යනකන් 100ට වඩා වැඩි කරන්නත් බෑ. එතකොට ජලයේ තියෙන්නේ බිඳුවේ ඉඳලා 100 යන කියන අන්නේ උෂ්ණත්ව පරාසය ඇතුළේ විතරයි. එතකොට ඔන්න ඔය විදිහට අර ඔතන උෂ්ණත්වය වෙනස් නොවි නවතින්න හේතුවක් තියෙනවා. අන්නේ හේතුව ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. T1 and T2 to find the melting point of ice. Since both the temperatures are at 0 degrees Celsius, we get the melting point of ice as 0 degrees Celsius. Precautions. හරි. එතකොට මේ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඒවා අර গুপ্ত තාපය කියන එක මේ අපිට කතා කරන්න තියෙන්නේ එතෙන්. දැන් බලමු අපි පොඩ්ඩක් ඒක ඔයාලට ඇඳලා පෙන්නන්නම් පොඩ්ඩක්. ඒකේ තියෙන බලන්න গুপ্ত තාපය කියලා තමයි මාතෘකාව දාලා තියෙන්නේ. গুপ্তයි කියන්නේ මොකක්ද? গুপ্তයි කියන්නේ මොකක්ද? গুপ্ත විද්‍යාව කියන්නේ গুপ্තයි කියන වචනේ ඕකෙදි තේරෙන්න ඕනේ. මොකද්ද গুপ্তයි? ඈ? පේන්නේ නැද්ද? හරි গুপ্ත විද්‍යාව කියන්නේ නොපෙනෙන විද්‍යාව කියන එක නේ නොපෙනෙන එකක්. දැන් මේ গুপ্ත තාපය කියලා කියන්නේ නොපෙනෙන තාපය කියන එක තමයි. පේන්නේ නැහැ ඒක අපිට. ඒතර බලන්න මේක පේන්නේ නැහැ කියන්න හේතුව මොකද්ද කියලා විනාඩයකින්ද හරි අපි අර දැන් mc කියන සමීකරණය ගැන කතා කරනකොට කියන සමීකරණය ගැන කතා කරනකොට මේකේ කිව්වා දැන් උෂ්ණත්ව විපර්යාසයකදී දැන් මෙහෙම හිතන්නකො ජලයේ කිලෝග්‍රෑම් 5ක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 2කින් ඉහළ ලංවන්න කොච්චර තාප ප්‍රමාණයක් අවශ්‍යද කියලා බලන්න මෙන්න මේකේ ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය 4200යි කියලා දීලා තියෙනවා කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට ජූල් ඔහොම දීලා තියෙනවා. ඒතර අපිට පුළුවන් මේකේ මේ උෂ්ණත්ව විපර්යාසය බලන්න මේ උෂ්ණත්ව විපර්යාසයට මෙන්න මේ සෙල්සියස් අංශක 2 වෙනස් වෙන්න අවශ්‍ය කරන තාප ප්‍රමාණය හොයන්න මේ E සමානයි Q කියලා ගන්න අපි නේ Q සමානයි mc θ කියන සමීකරණයට දාන්න. හරි. ඒවල බලන්න මේ අර අපි දැන් බලපු වීඩියෝ එකේ තිබුණා නේ වීඩියෝ එකේ තිබුණා ජලය රත් කරගෙන යනකොට එක අවස්ථාවක් වෙනවා ජලය නටන්න ගන්න. ජලය නටන්න අරගෙන ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඒතකොට ජලය නටන්න අරගෙන ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඔම රත් කරගෙන යනකොට ජලය නටන්න අරගෙන වාෂ්ප වෙන්න පටන් ගන්නවා. එතකොට ජලයේ උෂ්ණත්වය අර උෂ්ණත්වමානයේ පාඨාංකය වෙනස් වෙන්නේ නැහැ. උෂ්ණත්වමානයේ පාඨාංකය 100යි. ඒ ගානෙම තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නයක් නේ. දැන් මෙතන උෂ්ණත්ව විපර්යාසයක් නැහැ. හැබැයි තාපය සපේන. තාපය දෙනවා අපි මේ බන්සන් දාගෙන් තාපය ලබා දෙනවා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. 100ම තමයි තියෙන්නේ. හරි. එහෙනම් මේ තාපය ගියපු තැනක් තියෙන්නේ බෑනේ. ගියපු තැනක් අපිට පේන්නේ නැහැ. මොකද මේකට තාපය ලබා දුන්නාට උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. 100ම තමයි. හරි. අපි උෂ්ණත්වය ලබා දෙනවා නම් ඒකේ තාපය ලබා දෙනවා නම් උෂ්ණත්වය වැඩි වෙන්න බෑ. එහෙමනේ අපි කියන්නේ. ඒ වුණාට මේ අවස්ථාවේදී උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. එතකොට මෙන්න මේ අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන වෙලාව. ඒ කියන්නේ මෙතන නම්
ජලය වාෂ්ප වෙන වෙලාවේ. ඒ කියන්නේ ජලය නටලා ජලය වාෂ්ප වෙන වෙලාවේ උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ අපි තාපය ලබා දුන්නා. ඒතර උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ කියන්නේ අපි තාපය කියන එක කියපු ගමන් අපේ ඔළුවට එන්නේ මොකද්ද? උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ. නේ? තාපය ලබා දෙනවා කියපු ගමන් උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක තමයි අපේ ඔළුවට එන්නේ. ඒක නිසා මෙතන උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැති නිසා මේක තාපය ලබා දුන්නට උෂ්ණත්වය වැඩි වෙන්නේ. ඒක නිසා මෙන්න මේකට අපි গুপ্ত තාපය කියලා කියනවා. গুপ্ত තාපය. ඒතර গুপ্ত තාපය කියලා කියන්නේ අවස්ථා විපර්යාස සිද්ධ වෙනකොට. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. අවස්ථා විපර්යාස කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. ඝන ද්‍රව බවට පත් වෙනවා. ද්‍රව ඊට පස්සේ වායු බවට පත් වෙනවා. මෙන්න මේ අවස්ථාවන් තමයි මේ අවස්ථා විපර්යාස තමයි තියෙන්නේ. හරි. ඒතර මෙන්න මේ අවස්ථාවවලදී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඝනයක් ද්‍රවයක් වෙන අවස්ථාවේදී උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ අපි තාපය ලබා දුන්නා. සියලුම ඝන ටික. ඒ කියන්නේ අයිස් හිත උදාහරණ ගන්නකො. අයිස් තියෙන භාජනයක් රත් කරගෙන යනකොට ඒකේ තියෙන අයිස් ටික ජලය බවට පත් වෙනවා. ජලය බවට පත් වෙනවා. හැබැයි උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. සියලුම අයිස් කැට ටික ජලය බවට පත් වෙනකන් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක බිඳුවම තමයි. ඒ කියන්නේ මේ තාපයට වෙච්ච දෙයක් නැහැ. කොහෙට ගියාද කියලා අපිට තේරෙන්නේ නැහැ. උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට ද්‍රවයක් වායුවක් වෙන මෙන්න මේ වගේ අවස්ථා. සෙල්සියස් අංශක 100ම තමයි උෂ්ණත්වය වෙනසක් වෙන්නේ නැහැ. ඒතකොට අපි තාපය ලබා දුන්නට උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැතුව තාපය උරා ගන්නවා. තාපය උරා ගන්නවා උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ අවස්ථාවන් වලදී මෙයාලා ලබා ගන්න උෂ්ණත්වය මෙයාලා ලබා ගන්න තාපයට අපි කියනවා গুপ্ত තාපය කියලා. ඒතර গুপ্ত තාපය කියලා කියන්නේ අර උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැතුව සිද්ධ වෙන මේ අපි ලබා දෙන තාපය මගින් උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැති අවස්ථාව තමයි গুপ্ত තාපය කියලා අපි හඳුන්වන්නේ. ඒතර මේ මෙන්න මේ වගේ গুপ্ত තාපයන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඝන ද්‍රව බවට පත් වෙනකොට අපි කියනවා මේ අවස්ථාවේදී විලයනයේ গুপ্ত තාපය කියලා. විලයනයේ গুপ্ত තාපය. විලයනයේ গুপ্ত තාපය. ද්‍රවයක් වායුවක් බවට පත් වෙනකොට උරා ගන්න තාපයට ද්‍රවයක් වායුවක් බවට පත් වෙනකොට උරා ගන්න තාපයට අපි කියනවා වාෂ්පීකරණයේ গুপ্ত තාපය කියලා. গুপ্ত තාපය. වාෂ්පීකරණයේ গুপ্ত තාපය. මේක විලයනයේ গুপ্ত තාපය මේක වාෂ්පීකරණයේ গুপ্ত තාපය. මෙතෙන්ට විශිෂ්ට කියලා වචනයකුත් දානවා. විශිෂ්ට. මේක විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය මේක වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය. හරි. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවලදී බලන්න ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනකොට ද්‍රවයක් වායුවක් බවට පත් වෙනකොට හරි අපි තාපය ලබා දුන්නට උෂ්ණත්ව විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අවස්ථාවවලදී තාපය ලබා ගන්නවා තාපය මෙයා විසින් උරා ගන්නවා මෙන්න මෙයා තාපය උරා ගන්නවා උෂ්ණත්ව විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි කියනවා ඒකට গুপ্ত තාපය කියලා. গুপ্ত තාපය කියලා කියනවා. ඒතකොට අර ඝණයක් ද්‍රවයක් බවට පත් වෙන නිසා අපි කියන්නේ ඝණයක් ද්‍රවයක් බවට පත් වෙනකොට අපි කියන්නේ විලයනය කියලානේ. ඒතකොට විලයනය වෙන්න අවශ්‍ය গুপ্ত තාපයට අපි කියනවා විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා. වාෂ්පීකරණය වෙන්න අවශ්‍ය গুপ্ত තාපයට අපි කියනවා වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා. ඒතකොට මේ වගේ අපිට අවස්ථා කිහිපයක් අවස්ථා දෙකක් හඳුනා ගන්න පුළුවන් গুপ্ত තාපයන් වාෂ්පීකරණය සහ විලයනය කියලා. ඒතර අපි ඊළඟට බලන්න ඕනේ ඇයි මේ গুপ্ত තාපය කියලා එකක් තියෙන්නේ කියලා. දැන් මේක තේරුණාද විලයනයේ විශිෂ්ට গুপ্ত තාපයයි වාෂ්පීකරණයේ গুপ্ত තාපය කියන්නේ මොකක්ද කියන එක? නදීප සතිදු ෂයන් බස කියනවා එහෙනම් මේක තේරුණාද මේ කියප එක? අගින් ඉන්න හොඳ නෑ. මම ඇහෙන්නේ නැති මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද මම කියන්නේ? නෑ අර වැස්ස හින්දා ටිකක් කියනවා. සද්දේ ඒ තරමට වහිනා?
හයියම වහිනවා. මේකත් වහිනවද මේ? එහෙනම් අඩු. හරි අපි බලමු. එතකොට මේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියන දැන් මෙතන ගුප්ත තාපය කියලා කියන්නේ නොපෙනෙන තාපය කියන එක. ගුප්ත තාපය කියන්නේ නොපෙනෙන තාපය කියන එක අපිට පේන්නේ නැහැ ඒ තාපය. අපි යම්කිසි ද්‍රව්‍යයකට තාපය ලබා දුන්නට උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? මේ වෙනස සිද්ධ වෙන්නේ නැත්තේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනකොට උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේත් නැහැ. ද්‍රවයක් වායුවක් බවට පත් වෙනකොට උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේත් නැහැ. හැබැයි අපි තාපය ලබා දෙනවා. අපි බන්සන් 1000කින් තාපය ලබා දෙනවා. උෂ්ණත්ව වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි? එතකොට බලන්න ඊළඟට ඕකෙදී අපි මේක සිද්ධ වෙන්නේ මොකද කියන එක බලන්න ඕනේ. හරි? සිද්ධ වෙන්නේ මොකද කියන එක බලන්න ඕනේ. හරි අපි ඒක බලමු මේ ප්‍රසන්ටේෂන් එකේ දාලාදී මම මෙහෙමත් කියලා දීලා යන්නම්. මේ තියෙන්නේ ඝනයක්. ඝනයක අංශු සැකැස්ම අපි දන්නවා හරි ලස්සනට පිළිවෙලකට ඝනයක මෙන්න මේ විදිහට අංශු හැදිලා තියෙනවා. අංශු මෙන්න මෙහෙම එකිනෙකට සම්බන්ධ වෙලා මෙහෙම එකිනෙකට ගෑවි අංශු තියෙන්නේ ඝනවල. ඝන පදාර්ථයේ ওই විදිහට තමයි අංශු තියෙන්නේ. හරි? ඊට පස්සේ අපි මේ වගේ ඝනයක් රත් කරගෙන ගියොත් මෙයාගේ උෂ්ණත්වය එන්න වැඩි වෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ අංශු වල චාලක ශක්තිය වැඩි වෙනවා. අපි තාපය ලබා දෙන්න මේ අංශු වල චාලක ශක්තිය එන්න වැඩි වෙනවා. මේ අංශු වල චාලක ශක්තිය එන්න වැඩි වෙනවා. ඊට අංශු වල චාලක ශක්තිය වැඩි වෙනවා අපි ලබා දෙන තාපයෙන්. අපි ලබා දෙන තාපයෙන් අංශු වල චාලක ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ එක අවස්ථාවක් වෙනවා මෙන්න මේ අංශු එකිනෙක මේ බැඳිලා තියෙන බන්ධන වලින් බිඳිලා යනවා. මේ බන්ධන වලින් බිඳෙනවා. හරි? අන්න ඒ අවස්ථාව තමයි අපි ද්‍රවයක් බවට පත් වෙනවා කියලා කියන්නේ. ද්‍රවයක් බවට පත් වෙනකොට ඒකේ තියෙන අංශු මෙන්න මේ විදිහට කිසිම පිළිවෙලක් නැතුව ළඟින් ඇසිරලා තියෙන ඒ වුණාට කිසි පිළිවෙලක් නැතුව මෙහෙම හැඩ ගැහෙනවා. එතකොට මේ විදිහට පිළිවෙලට තිබිච්ච අංශු මෙන්න මේ බන්ධන බිඳිලා මේ අණු අතර තියෙන බන්ධන බිඳිලා මෙන්න මේ විදිහට හැදෙනවා. එතකොට මෙන්න මේ අණු වල මෙන්න මේ බන්ධන බිඳෙන්න අපි ලබා දෙන තාපය මේ බන්සන් 1000කින් ලබා දෙන තාපයෙන් කොටසක් ඒ තාපය මෙන්න මේ අණු බිඳෙන්න මේ බන්ධන බිඳෙන්න උරා ගන්න. එතකොට උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ මේ බන්ධන බිඳෙන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට අවස්ථා විපර්යාසයකදී මේ අර උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති වෙන්න හේතුව තමයි මෙන්න මේ අණු අතර තියෙන මෙන්න මේ බන්ධන බිඳෙන්න අපි ලබා දෙන තාපය උරා ගන්න. ඒ ලබා දෙන තාපය උරා ගන්න. එතකොට තමයි මේ තාපයට වෙච්ච දෙයක් නැති වෙන්නේ. හරි විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ ගුප්ත තාපයක් වෙන්නේ එක අන්න ඒ වගේ අවස්ථාවල. අපි බලමු ප්‍රසන්ටේෂන් එක බලාගෙන යමු. ඒකෙත් තියෙන ඔකේ තොරතුරු ටිකක්. මේක බලලා ලියාගෙන ආයෙත් පොඩ්ඩක් කතා කරලා බලමු තේරෙන්නේ නැහැ. හරි බලන්න මෙතන තියෙනවා ඔයාලට දාලා මේ গুপ্ত තාපය කියන එක. මේ තියෙන ඝන අයිස්. මේ තියෙන ඝන අයිස් ඊට පස්සේ මේ ද්‍රව ජලය. එතන මේ ඝන අයිස් තියෙන සෙල්සියස් අංශක බිඳුවේදී ඊට පස්සේ බලන්න මේ ද්‍රව ජලයක් තියෙන සෙල්සියස් අංශක බිඳුවේ. ඒ කියන්නේ අයිස් ද්‍රවයක් බවට පත් වෙච්ච විගසම ඒකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුව. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මෙතන ඉඳලා මේකට පත් කරන්න. ඒ කියන්නේ මෙන්න මේ ඝන අයිස් වල ඉඳලා ද්‍රවයක් බවට පත් කරන්න අපි තාපය ලබා දෙන්න ඕනේ. හැබැයි මේ අවස්ථාවේදී උෂ්ණත්ව විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැහැ. මෙයාගෙත් බිඳුවයි මෙයාගෙත් බිඳුවයි. ඒතර උෂ්ණත්ව විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැහැ අපි තාපය ලබා දුන්නා. ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන එක විතරයි වෙන්නේ. අන්න ඒක නිසා උෂ්ණත්ව විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැති නිසා ඒකට අපි කියනවා গুপ্ত තාපය කියලා. ඒකට අපි කියනවා গুপ্ত තාපය කියලා. හරි උෂ්ණත්ව විපර්යාසයක් සිද්ධ වෙන්නේ අපි දන්නවා තාපය ලබා දුන්නොත් උෂ්ණත්ව විපර්යාසයක් වෙන්න ඕන. ඒකට මේක එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා අපි গুপ্ত තාපය කියලා මේකට කියනවා. ඊළඟට බලන්න අපිට තියෙන්නේ මෙන්න මේක බලන්න අවස්ථා විපර්යාසයක් සිදුවන අවස්ථාවලදී මෙන්න මේ වගේ අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන අවස්ථාවලදී උෂ්ණත්වයේ වෙනස් වීමක් සිදු නොවි උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙයාගෙත් බිඳුවයි මෙයාගෙත් බිඳුවයි. හරි ලබා ගන්නා තාපය මෙන්න මෙයා ඒතකොට තාපය උරා ගන්න. මෙයා තාපය උරා ගන්න. ලබා ගන්නා තාපය গুপ্ত තාපය නමින් හැදින්නේ.
ගුප්ත තාපය කියලා හඳුන්වනවා. එතකොට අපෙන් අහුවොත් එහෙම ගුප්ත තාපය කියන්නේ මොකක්ද කියලා. හරිද? ගුප්ත වෙලාවක් එහෙම ඉන්න බෑ. හරිද? ගුප්ත තාපය කියන්නේ මොකක්ද කියලා අහපු ගමන් කියන්න ඕනේ මෙන්න මේ අවස්ථා විපර්යාසයකදී උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැතුව මේ උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ නොවි උරා ගන්නා තාපය ලබා ගන්නා තාපය ගුප්ත තාපය කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ ගුප්ත තාපයේ ආකාර දෙකක් තියෙනවා. ඕක ලියලා තියෙනවා නේද? ඕක දීලා තියෙනවා. ඔව්. හරි බලන්න. ඊළඟට බලන්න මෙන්න මේක කියලා තියෙනවා. මේ තියෙන්නේ ඝන ද්‍රව වායු වල අංශු හැදිලා තියෙන විදිය. මේ තියෙන්නේ මේ ඝන වල අංශු හැදිලා තියෙන විදිය. එතකොට මේ ඝණයක් ද්‍රවයක් බවට පත් වෙනවා තාපය ලබා දෙනකොට ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා තාපය ලබා දෙනකොට. එතකොට බලන්න මේ ඝනවල ලස්සනට ඇසිරලා තියෙන මෙන්න මේ බන්ධන මේ බන්ධන වලින් බැඳිලා තමයි මේ ඝනවල අංශු ඇසිරලා තියෙන්නේ. හරිද? අයිස් කැටයක් ගන්න. අයිස් කැටයක් ගත්තොත් ඒකේ තියෙන ජලාංශු ජලාණු මෙන්න මේ විදිහට බැඳිලා තියෙනවා. ජලාණු බැඳිලා ලස්සනට මෙහෙම හැදිලා තියෙනවා. එතකොට උෂ්ණත්වය ලබා දෙනකොට මේ ඝන මේ අයිස් වල අංශු මේ ජලාණු බිඳිලා යනවා. මේ අණු අතර තියෙන ආකර්ෂණ බල බිඳිනවා. බිඳිලා මෙන්න මේ විදිහට හැදෙනවා. මේ තියෙන්නේ ද්‍රව. මේ තියෙන ද්‍රවයක්. එතන අන්න එහෙම වෙන්න මේ අණු අතර තියෙන බන්ධන බිඳිලා මේ තත්ත්වයටපත් වෙන්න අර අපි ලබා දෙන තාපය අවශ්‍ය වෙනවා. අනේ විදිහට අපි ලබා දෙන තාපය උරාගත්තන් පස්සේ මෙයා ද්‍රවයක් බාටපත් වෙනවා. ද්‍රවයක් බාටපත් වෙනවා. එතකොට අන්නේ වෙලාවේදී උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අර ගුප්ත තාපය අවශ්‍ය වෙන්නේ ගුප්ත තාපය කියන එක අවශ්‍ය වෙන්නේ මෙන්න මේ අණු අතර තියෙන බන්ධන බිඳින්න තමයි. හරිද? ඒ බන්ධන බිඳින්න අවශ්‍ය නිසා මේකෙදි උෂ්ණත්ව වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට යනකොටත් එහෙම තමයි. බලන්න මේ අතරත් තියෙනවා ආකර්ෂණ බල. මේ තියෙන ආකර්ෂණ බල තියෙනවා. ඒතර ඒක තමයි මේවා ළඟින් ඇසිරලා තියෙන්නේ. ඒතර මේ ආකර්ෂණ බල බිඳෙන්න ශක්තියක් අවශ්‍ය වෙනවා. තාපයක් අවශ්‍ය වෙනවා. ඒතර ඒ තාපය ලබා ගන්නවා. ලබාගෙන වායු බවටපත් වෙනවා. හැබැයි උෂ්ණත්ව විපර්යාසය සිද්ධ වෙන්නේ නැහැ. හරි? ඒතර මේ මෙන්න මේ ජලයේ ද්‍රව අවස්ථාව හිතන්නකො මෙන්න මෙහෙමනේ ජලයේ ද්‍රවයක් විදිහට තියෙන්නේ මෙහෙමයි. එතකොට සෙල්සියස් අංශක බිඳුවේ ඉඳලා වැඩි කරගෙන යනකොට උෂ්ණත්වය තාපය ලබා දීගෙන යනකොට මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙලා සෙල්සියස් අංශක 100ට ගියපු ගමන් මේ බන්ධන බිඳෙන්න ගන්නවා. හරි? පේන්නේ නැද්ද? මම අර විදිහට කරලා බලන්නනේ. අද පොඩ්ඩක් අවුල් වගේ නේ. මේ අපි සඳ පන්තිය කරමුනේ සඳ කීයටද පුළුවන් කිව්වේ මේ ෂහන් සඳ නෑ අද දැන් කරනවා දැන් පන්තිය කරනවා මම කිව්වා ඊළඟ දවස් විදියට ඒ කියන්නේ දවස් දෙකක් කරගන්න බෑ පන්ති සඳුදා වෙලාවක් කිව්ව නේද 5 7 හරි මොකක් හරි එක 5ට පන්තියක් තියෙනවා කියවනේ නදුන් කියප එක නේද? ඔව්. නෑ මම කිව්වේ 5ට කරමු කියලා මේ 5ට පන්තියක් තියෙනවා කියලා කිව්වනේ නදුන්. ඔව් සර් 4:00ට තියෙන්නේ නදුන්ටයි මටයි නිසල්ලට. ආය. හරි බලමු. හරි පුළුවන්. එහෙනම් එහෙම හරි ගත්තා නම් ලොකු හොඳයි ඉතින් මොකද ඒ පන්ති ඔන්ලයින්ද? ඔව් සර් ඔන්ලයින් නේ. හරි බලමු. එතකොට මේකේ මේ දැන් ඔය කිව්වේ දැන් මේ
මෙන්න මේ ඝණයක් මේ තියෙන ඝන පදාර්ථය අයිස් කියලා හිතන්න මේ ඝන පදාර්ථයේ මේ කවුද මේ නදීම පේන්නේ නැත්තම් කියන්න මේ ඝන පදාර්ථයේ මේ අංශු අතර මේ බැඳීම් තියෙනවා අංශු අතර මෙහෙම බන්ධන තියෙනවා නේ අයිස් කැටයක් කියලා හිතන්න මේ අංශු අතර බන්ධන තියෙනවා එතකොට මේකට අපි උෂ්ණත්වය ලබා දෙනකොට මේකට තාපය ලබා දෙනකොට යම්කිසි අවස්ථාවක් එනවා මේ මේකේ උෂ්ණත්වය වැඩි වීගෙන ගිහිල්ලා එක අවස්ථාවක් එනවා මේක ද්‍රවයක් බවට පත් වෙනවා ද්‍රවයක් බවට පත් වෙනකොට මෙන්න මේ බන්ධන බිඳෙන්න ඕනේ මේ බන්ධන බිඳිලා තමයි ද්‍රවයක් බවට පත් වෙන්නේ හරි ද්‍රවයක් බවට පත් වෙන්නේ එතකොට මේ අර කලින් තිබිච්ච බන්ධන මේ අතර නැහැ දැන් තියෙන්නේ දුර්වල බන්ධන එතකොට අර කලින් තිබිච්ච තරම් තද බන්ධන නැහැ මේ අතර එතකොට ඒ අර බන්ධන බිඳෙන්න තාපයක් වැය වෙනවා අන්නේ තාපය අපි හඳුන්වනවා විලයනයේ গুপ্ত තාපය විලයනයේ විශිෂ්ට गुप्त तापे හරි විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා කියන්නේ ඒකට. ඒතර කොහොම හරි මේක গুপ্ত තාපයක්. අපිට පේන්නේ නැහැ ඒ තාපය. ඊළඟට බලන්න ද්‍රවයකත් ওই විදිහට ආකර්ෂණ බල තියෙනවා මේ. ආකර්ෂණ බල එකිනෙක අතර තියෙනවා. දැන් අපි දන්නවා ජලය කියන්නේ ඒ වගේ හොඳ ආකර්ෂණ බල තියෙන ද්‍රවයක්. ඒතර යන්නේ ද්‍රවය වායුවක් බවට පත් වෙනකොට වායුවක් බවට පත් වෙනකොට මේ බන්ධන බිඳෙනවා. මේ බන්ධන බිඳිලා යනවා. මේ බන්ධන බිඳෙනවා. එතකොට අර උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතුව අර තාපය ලබා ගන්න මෙන්න මේ බන්ධන බිඳෙන්න. බන්ධන බිඳෙන්න තමයි මේ තාපය ලබා ගන්න. ඊට පස්සේ වායුවක් බවට පත් වෙනවා. වායුව අතර බලන්න අර තරම් තද බන්ධන නැහැ. හරි තද බන්ධන නැහැ. ඊට පස්සේ බලන්න අපි ඊළඟට යමු. හරි බලන්න මේක গুপ্ত තාපය කියන එක යටතේ මුලින්ම තියෙන්නේ අවස්ථා විපර්යාස සිදුවන අවස්ථාවේදී උෂ්ණත්වයේ වැය වීමක් සිදු නොවි උෂ්ණත්වයේ වැඩි වීමක් සිදු නොවි උෂ්ණත්වය වැඩි වෙන්නේ සිද්ධ වෙන්නේ මොකද්ද තාපය ලබා ගන්න උෂ්ණත්වයේ වැඩි වීමක් සිදු නොවි ලබා ගන්නා තාපය গুপ্ত තාපය නමින් හැදින්නේ. ඒතර গুপ্ত තාපය කියලා හඳුන්වන්නේ මෙන්න මේක හොඳට මතක තියාගන්න. උෂ්ණත්වයේ වැඩි වීමක් නැහැ. උෂ්ණත්වයේ වැඩි වීමක් නැහැ. ඊට පස්සේ තාපය ලබා ගන්න. අන්න ඒකයි මතක තියෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. තාපය ලබා ගන්නවා. ඒක නිසා গুপ্ত තාපය කියලා කියනවා. ඊට පස්සේ විපර්යාසයේ සිදුවන අවස්ථාවේදී බාහිරින් තාපය ලෙස සැපෙන ශක්තිය අණු අතර බන්ධන බිඳීමට වැය වෙන නිසා එමගින් ද්‍රව්‍යයේ උෂ්ණත්වයේ වැඩිවීමක් සිදු නොවේ. අන්න ඒක හරි වැදගත්. මම ඔක තාම එච්චරලා කිව්වේ. හරි? එතකොට විපර්යාසයේ සිදුවන අවස්ථාවේදී කියන්නේ ඝනයක් ද්‍රවයක් හරි ද්‍රවයක් වායුවක් හරි ඔය මොකක් හරි විපර්යාසයක් සිදුවන අවස්ථාවේදී බාහිරින් තාපය ලෙස සැපෙන ශක්තිය මෙන්න මේක. අපි ලබා දෙන තාපය කියන්නේ බන්සන් 1000කින් ලබා දෙන තාපය බාහිරින් තාපය ලෙස සැපෙන ශක්තිය. හරි? මොකේද වැය වෙන්නේ අණු අතර හරි බන්ධන බිඳීමට තමයි වැය වෙන්නේ. හරි වැදගත් මේක. හරි. ඒතකොට බාහිරින් ලබා දෙන තාපය වැය වෙන්නේ මෙන්න මේ බන්ධන බිඳෙන්න. උෂ්ණත්වය වැඩි වෙන්න නෙමෙයි. ඒතකොට උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. හරි. ඒතකොට අවස්ථා විපර්යාසයේ සම්පූර්ණ වුණාන් පස්සේ, ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඝන ටික ද්‍රව වුණාන් පස්සේ, සම්පූර්ණ අයිස් ටික ජලය වුණාන් පස්සේ ආය උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. නැවතත් පද්ධතියේ උෂ්ණත්වය වැඩි වීමට පටන් ගන්නවා. ආයත් පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙන්න මේ ලබා දෙන තාපය භාවිතා වෙනවා. ඒතර ඔය විදිහට අපිට කතා කරන්න පුළුවන් গুপ্ত තාපය. গুপ্ত තාපය ගැන කතා කරලා ඊළඟට තියෙනවා මෙන්න මේක. විලයනයේ গুপ্ত තාපය. විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය. ඒකෙත් ඔයාලට ලියන්න මොකුත් නැහැ. යට තියෙනවා පොඩි හිස්තැනක්. අපි බලමු මේකේ මොනවද ලියන්න තියෙන්නේ කියලා. මේ බලන්න විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියවම විශේෂ කරලම කියලා තියෙනවා ඔයාලට විලයනය කියන. විලයනය කියන එක විශේෂ කරලම කියලා තියෙනවා. ඒකේ බලන්න ඝන අයිස් අයිස් ඝනයිනේ කොහොමද ඝන අයිස් ද්‍රව ජලයේ බවට පත් වෙන උෂ්ණත්වය. මෙන්න මේ උෂ්ණත්වයට අපි කියනවා ද්‍රවාංකය කියලා. ඒතර ඒක ජලය නම් සෙල්සියස් අංශක බිඳුවයි මේ. එතකොට මේ අයිස් ජලයේ බවට පත් වෙනකොට අයිස් ජලයේ බවට පත් වෙනකොට යම්කිසි තාපයක් උරා ගන්නවා. ඒක උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා ඒකට අපි කියනවා විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා. ඒතර බලන්න ඊළඟට ද්‍රවාංකයේ පවතින කිසියම් ඝන ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය ලෙස හඳුන්වනු ලැබේ. මේවයි තමයි මේකේ අර ගණන් හදන්න වගේ තමයි මේක ලියලා තියෙන්නේ. ඒකට ඔයාලට මේකේ ගණන් හදන්න එන්නේ නැහැ. හරි? ඒතර බලන්න ද්‍රවාංකයේ පවතින කියන්නේ ජලය නම් සෙල්සියස් අංශක බිඳුවයි. ඔක තමයි ද්‍රවාංකය. ජලයේ ද්‍රවාංකයේ සෙල්සියස් අංශක බිඳුව. ද්‍රවාංකයේ පවතින කිසියම් ඝන ද්‍රව්‍යයක අපි ගත්තේ අයිස් කිසියම් ඝන ද්‍රව්‍යයක
ඒකක ස්කන්ධයක කියන්නේ කිලෝග්‍රෑම් එකක. හරි? උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතුව උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය තමයි එම ද්‍රව්‍යයේ විලයනයේ විශිෂ්ට ගුප්තතාපය කියලා කියන්නේ. එතකොට අර කිලෝග්‍රෑම් එක සම්පූර්ණයෙන් අයිස් ගත්තොත් එහෙම අයිස් කිලෝග්‍රෑම් එකක් ජලයේ බවට පත් කරන්න. සෙල්සියස් අංශක බිඳුවේ තියෙන අයිස් කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් අංශක බිඳුවේ තියෙන ජලයේ කිලෝග්‍රෑම් එකක් බවට පත් කරන්න වැය වෙන තාපය තමයි මෙන්න මේ ජලයේ විලයනයේ විශිෂ්ට ගුප්තතාපය කියලා කියන්නේ. එක එක ද්‍රව්‍යයට ඔය විලයනයේ විශිෂ්ට ගුප්තතාපය වෙනස් වෙනවා. හරි අපි බලමු ඊළඟට මොනවද ලියන්න තියෙන්නේ කියලා. බලන්න බිඳුවයි සෙල්සියස් අංශක උෂ්ණත්වයේ පවතින අයිස් කිලෝග්‍රෑම් එකක්. එම උෂ්ණත්වයේම ද්‍රව ජලයේ බවට පත් වීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය 3.36 ගුණ කිරීම 10.5 ජූල් වේ. ඒ අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ බලන්න මේකේ කියලා තියෙන එක හොඳට තේරුම් ගන්න. අයිස් කිලෝග්‍රෑම් එකක් ගත්තොත් එහෙම හරි මේක ලියන්න තියෙන්නේ ඔයාලගේ අර හිස්තැනේ අයිස් කිලෝග්‍රෑම් එකක් ගත්තොත් හරි ඊට පස්සේ අයිස් කිලෝග්‍රෑම් එක ද්‍රව ජලයේ බවට පත් කරන්න ද්‍රව ජලයේ බවට පත් කරන්න ලබා දෙන්න ඕනේ තාප ප්‍රමාණය තමයි මෙන්න මේ 3.36 ගුණ කිරීම 10.5 ජූල් කියලා කියන්නේ. එතකොට මේක අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය කියලා හඳුන්වනවා. විලයනයේ විශිෂ්ට ගුප්තතාපය කියලා හඳුන්වනවා. ඒතර ඔය විදිහට අපිට ඔක අර ගණන් වලට එනවා. ඔක උසස් පෙළදී එහෙම හරියට මේ වගේ ගණන් එනවා. හරි? දැන් සාමාන්‍ය පෙළට නම් ඕකෙන් ගණන් එන්නේ නැහැ කවදාවත්. මෙච්චර අමාරු කරන්නේ නැහැ. MCT වලින් නවතිනවා. එතන MCTයි මේ විලයනයේ විශිෂ්ට ගුප්තතාපය ඔය ඔක්කොම එකතු වුණාම හරි අමාරුයි ඔය ගණන්. හරි? එතන මේක මේ නිකම් මතක තියාගන්න. හරි? විලයනයේ විශිෂ්ට ගුප්තතාපය කියන්නේ මොකක්ද කියන මේක ලියා ගන්න හිස්තැන. මේක හිස්තැන ලියා ගන්න. සෙනසුරාදා ඉරිදා කොහොමදත් බෑ ක්ලාස් නේ පුළුවන්ද? සෙනසුරාදා ඉරිදා නැද්ද? කවන්නේ රෑ පුළුවන්. සෙනසුරාදා රෑ නම් බෑ. ඒක තමයි ඉරිදා රෑ තමයි මටත් පුළුවන්. ඉරිදා රෑ 9ට 9:30ට 11 වෙනක 9:30 10:30 11:30 විතර රන් කරන්න. ඒ තාමත් සර්ගේ හෝල් එකේ ඉරිදා ඉවරෙන්නේ 9:30ට දවල්. එහෙමද? සතියේ දවසක රෑ බෑද සර්? මට පුළුවන්. ඔයාලට බැරි? මට සතිය දවස් 5ේම රෑ 9:11 දවසක් කියලා නම් පුළුවන්. ඉතින් මොකද මේ 9:30 9යි කාලට විතර පටන් ගත්තාම 9:30ට උනත් කමන්නේ 9:30 11:30. සතුද පුළුවන්? පුළුවන් සර්. එතන ඔයාලට පුළුවන්ද සඳුදා? බෑ. පුළුවන්. එහෙනම් මේ වෙලාවට කරමු සඳුදා. මේ ලබන සතියෙන් පටන් ගමු. ලබන සතියේ සඳුදා. එහෙනම් ලබන සතියේ සඳුදා මේ වෙලාවට කරමු 9:30 11:30. එතන හොඳට මතක තියාගන්න බදාදා මේ අද 4:06යි සඳුදා 11යි 9:30 11:30ටම තියෙන්නේ. බදාදා සඳුදා. මම දාන්න එක මැසේජ් එකක් දාන්න. හරි
ඊළඟ බලමු මේක තමයි විලයනයේ විශිෂ්ට ගුප්තතාවය කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත අර ලියලා නැත්තම් කියන්න ඉවරද ඉවරයි හරි ඊළඟ බලන්න වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය කියන්නේ අර වගේම තමයි මේකෙදි සිද්ධ වෙන අවස්ථා විපර්යාසය මේකේ සිද්ධ වෙන්නේ වාෂ්පීකරණය අරගේ විලයනයේ නෙවෙයි විලයනය කියන්නේ ද්‍රව්‍ය ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වය ද්‍රවයක් බවට පත් වීම. ඒතර මේ තියෙන්නේ ද්‍රවයක් වායුවක් බවට පත් වීම. ඒකෙදි බලන්න මේකේ ජලය තමයි උදාහරණයක් ගන්න තියෙන්නේ. සෙල්සියස් අංශක 100 දී තියෙන ජලය සෙල්සියස් අංශක 100 තියෙන ජලය සෙල්සියස් අංශක 100 තියෙන හිමාලය බවට පත් වෙනවා. අන්න ඒ ලබා දෙන්න ඕනේ තාප ප්‍රමාණය තමයි මෙන්න මේ විලයනයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය කියලා කියන්නේ. හරි. ඒතර අපි ඒකට ඒකේ නෝට් එක බලමු. හරි මලිෂ එහෙම කියන්න ඩක් ගාලා නැත්නම් අරක කියලා දෙනකොට ඒකේ කල්පනාවෙත් නෙවෙයි ඉන්නේ ඒක නිසා අනිවාර්යෙන් කියන්න මම ලියලා ඉවරයි සර් ඒක කවුද ඒකට මට මෙසේජ් එකේ මේ පොඩ්ඩක් දාන්න ඊයේ අම්මා දන්නේ නැහැ ශෙහාන් හරි සර් හරිද ඔව් සර් හරි එතන වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය කියලා කියන්නේ බලන්න තාපාංකයේ පවතින ද්‍රව්‍යක මේකේ අර අපි කලින් කතා කරේ අර ද්‍රවාංකයේ පවතින ද්‍රව්‍යයක් කියලා මේකේ දැන් තාපාංකයේ පවතින ද්‍රව්‍ය තාපාංකයේ පවතින ද්‍රව්‍යයක ඒකක ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම් එකක් කියන එක තමයි ඔය කියන්නේ ඒකක ස්කන්ධයක් එම උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව එම උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව ඒ කියන්නේ ජලය නම් සෙල්සියස් අංශක 100 හරි සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙන්න අවශ්‍ය කරන තාප ප්‍රමාණය තමයි මෙන්න මේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය කියලා හඳුන්වන්නේ. ඒතකොට ජලය නම් මේක සෙල්සියස් අංශක 100 සෙල්සියස් අංශක 100 දී තමයි මේක සිද්ධ වෙන්නේ. ඒතකොට සෙල්සියස් අංශක 100 දී ජලයක් තියෙනවා. හරි ඊට සෙල්සියස් අංශක 100 දීම ජල වාෂ්පක් තියෙනවා. එතකොට අර ජලයේ ජල වාෂ්ප බවට පත් වෙන්න තාපයක් උරාගෙන තියෙනවා. අන්න ඒකට තමයි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය කියලා හඳුන්වන්නේ. ඒතර මේකෙදි ඔයාලා ලියා ගන්න තියෙන්නේ මෙන්න මේක. බලන්න සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ පවතින ද්‍රව ජලය කිලෝග්‍රෑම් එකක්. එම උෂ්ණත්වයේම හිමාලය බවට පත් කිරීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය 2.26 ගුණ කිරීම 10.6යි ජූල් වේ. එය ද්‍රව ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවයයි කියලා ලියා ගන්න. එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ ඔයාලගේ ලිපේ කේතලේ එහෙම ලිපේ කේතලේ නටනකොට හිතන්න වතුර දාලා අපි කේතලයට නටන්න ඇරපුවාම ඒක ගෑස් ලිපේ විනාඩි 10ක් 15ක් නැටුවොත් එහෙම දැන් ඔයාලා ගෙදර කියන්න එපා මේකේ මේ උෂ්ණත්වය 100ට වඩා වැඩි වුණා කියලා. මොකද උෂ්ණත්වය 100ම තමයි. නටලා ඒක ජලයේ වාෂ්ප වෙලා යනකම්ම ඒ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ම තමයි. සියලුම ජලයේ වාෂ්ප වෙනකම් උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. හරි? ඒතර මේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති වෙන්න හේතුව මෙන්න මේක. ඒක තමයි විලයනයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය කියලා කියන්නේ. ඒතර ඒකට කිලෝග්‍රෑම් එකක් වාෂ්ප කරන්න ওই විදිහට ජූල් අවශ්‍ය වෙනවා බලන්න ලොකු ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා 2.26 ගුණ කිරීම 10.6යි ජූල් ලොකු ශක්ති ප්‍රමාණය. හරි ඒතකොට ජලයේ තියෙන විශේෂත්වය ඕක තමයි. විලයනයේ විශිෂ්ට ගුප්තතාවයත් වැඩි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවයත් වැඩි විශිෂ්ට තාපධාරිතාවයත් වැඩි ජලයේ. ඒක නිසා මේක හරි විශේෂ ද්‍රව්‍යයක් තමයි ජලය කියලා කියන්නේ. ඊට පස්සේ අපි යමු මේ වාෂ්පීකරණයේ වාෂ්පීභවණය යන්නේ කියන ඒවා ටිකට.
හරි හරිනේ. හරි බලන්න වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය. එතකොට බලන්න වාෂ්පීකරණය කියලා කියන්නේ ද්‍රවයක් වාෂ්පයක් බවට පත්වීම වාෂ්පීකරණය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මේක ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන ඕනෑම අවස්ථාවක් අපි කියන්නේ වාෂ්පීකරණය කියලා. හරි. එතකොට මේකෙදි බලන්න මේ මම පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මේකෙන්. ඉතින් මේක දාන එක වැඩකුත් නෑ නේද? දැන් බෑග්ග්‍රවුන්ඩ් අමාරුයිනේ වැඩි වහිනවා කියන්නේ මාර වැස්සක් වහින්න වෙන්නේ. මේනත් වයින්ද මාරේ මම පොඩි තීරණයක් ගත්තා මේ මාසේ අපිට කරන්න හම්බුනේ දවස් 3ක් විතර මං හිතන්නේ. අදත් එක දවස් 3ක්ද මන්ද අදත් එක දවස් කොහොම හරි මේ කරන්න අපි කරන සාමාන්‍යයෙන් වැඩවලින් භාගයක්වත් කෙරුන්නේ නැහැ නේ. ඒක නිසා මේ අද ශ්‍රයානුත් දාලා තිබ්බ ක්ලාස් පීස් ඒ ක්ලාස් පීස් ලබන මාසෙට මම ගන්නවා. හරිද? ඒ කියන්නේ මේ මාසේ මම ක්ලාස් පීස් ගන්න නැහැ ඔයාලගේ. මොකද කෙරුන්නේ නැහැ නේ පන්ති. ඒක නිසා එතකොට මෙහෙමයි වෙන්නේ ලබන මාසේ මම ටියුට් ගෙනත් දෙනවා ඒවා ගන්නකොට ඒ කියන්නේ ක්ලාස් ෆීස් ඕනේ නැහැ. හරිද? ඒක තමයි මේ ක්ලාස් එක කෙරුන්නේ නැහැ. ගිය සතියක්ම නැවතුණා. ඊට පස්සේ ගිය සතියේත් එක දවසයි කෙරුනේ. මේ සතියේත් එකයි. ඒක නිසා ඒක පොඩ්ඩක් මට නැති වෙච්ච දවස් ටික කවර් කරන්න බෑ. කවර් කරන්න බෑනේ කරන්න බෑනේ. ඒක දවස් ගොඩක් නැති වුණානේ. ඒක නිසා ඒවා ටික කවර් කරන්න බෑ. මට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඕක තමයි කරන්න තියෙන්නේ. හරි? ක්ලාස් ෆීස් එතකොට ලබන මාසෙට දැන් ශිහාන් අද දාලා තිබුණ ක්ලාස් ෆීස් ඒවා ලබන මාසෙට මම ඒක හිලව් කරගන්නවා. එතකොට මේ ලබන මාසේ ටියුට් ගෙනත් දුන්නාම ඔයාලා ඒවා ගන්න. හරි? එතකොට ලබන මාසේ ක්ලාස් ෆීස් අවශ්‍ය නැහැ. හරි? එතකොට හරි අපි කරගෙන යමුකෝ පන්ති. ඊළඟට මොකද්ද අපි කරගෙන කතා කර හිටියේ මේ වාෂ්පීකරණය නේ. වාෂ්පීකරණය වාෂ්පීභවනය ඒවනේ කතා කරන්නේ. එතන මුලින්ම වාෂ්පීකරණය කියන්නේ මොකද්ද කියන එක. වාෂ්පීකරණය අනේ වාෂ්පීකරණය කියන එක ගත්තාම අපි වාෂ්පීකරණයයි වාෂ්පීභවනයයි කියන වචන දෙක තමයි මේකෙදි කතා කරන්නේ. හරි? වාෂ්පීකරණය කියලා කියන්නේ ඝන ද්‍රවයක් ද්‍රවයක් වායුවක් බවට පත් වීම තමයි වාෂ්පීකරණය කියලා කියන්නේ. ද්‍රවයක් වායුවක් බවට පත් වීම. ඒක කොහොම වෙනවද කියන එක අදාළ නැහැ. හරි කොහොම වෙනවද කියන එක අදාළ නැහැ. කොහොම හරි ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා නම් ඒක වාෂ්පීකරණය කියලා කියන්නේ. අවුවේ තියලාද එහෙම නැත්නම් නටවලද ඔය කොහොම කරත් ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා නම් අපි කියන්නේ ඒකට වාෂ්පීකරණය කියලා. ඒකට කියන්නේ වාෂ්පීකරණය කියලා. හරි? එතකොට වාෂ්පීකරණය කිව්වම මේක ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා කොහොම හරි. ඒක අදාළ නැහැ අපිට. හරි? ඊළඟට මේ වාෂ්පීකරණය කියන එකම තමයි ඊළඟට අර වාෂ්පීභවනය සහ නැටීම කියලා ඔයාලට මම මාතෘකා දෙකක් දීලා තියෙනවා. අන්න ඒ විදිහට කොටස් වලට බෙදා ගන්න පුළුවන් අපිට. මෙහෙම බෙදලා නැහැ පොතේ. හරිද? පොතේ මෙහෙම බෙදලා නැහැ. ඒකට මම මේක හැදුවේ වාෂ්පීකරණය කියන එක සමහර විට වාෂ්පීභවනය වෙන්න පුළුවන්. වාෂ්පීභවනය. හරිද? එහෙම නැත්නම් නැටීම වෙන්නත් පුළුවන්. නැටීම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වාෂ්පීභවනය කියලා කියන්නේ අපි අවුවට ගිහිල්ලා වීදුරුවක ජලය තියලා තිබ්බොත් ජලය වාෂ්ප වෙනවා. ඕකට අපි කියනවා වාෂ්පීභවනය. නැටීම කියලා කියන්නේ ද්‍රවාංකයට ආවන් පස්සේ යම්කිසි ද්‍රව්‍යයක් අර බුබුලු දමමින් වාෂ්ප වීම තමයි නැටීම කියලා කියන්නේ. ඒතර වාෂ්පීකරණය කියන්නේ ද්‍රවයක් වායුවක් බවට පත් වීම. ඒතර ඒකේ වාෂ්පීභවනය කියලා කියන්නේ ද්‍රවයක් වායුවක් බවට පත් වෙන්න පුළුවන් සාමාන්‍ය උෂ්ණත්වයේ. ජලය වාෂ්ප වෙන්න පුළුවන් සාමාන්‍ය උෂ්ණත්වයේදී. අන්න ඒකට තමයි වාෂ්පීභවනය කියලා කියන්නේ. නැටීම කියලා කියන්නේ ආයෙත් අර වාෂ්පීකරණයම තමයි නැටීම කියන්නේ. හැබැයි ඒක අර තාපාංකය කියන උෂ්ණත්වයේදී ජලය බුබුලු දාලා ජලය කියන්නේ ඕනම ද්‍රවයක් බුබුලු දාමින් වාෂ්ප වීම තමයි නැටීම කියලා කියන්නේ. ඒතර ඒක අපි මේ විදිහට ලියාගමු. හරි? මේ බලන්න වාෂ්පීකරණය කියන එක යටතේ ලියා ගන්න මෙහෙම ද්‍රවයක් වාෂ්ප බවට පත් වීම වාෂ්පීකරණයයි. ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වීම වාෂ්පීකරණයයි.
හරි ද්‍රවයක් වාෂ්ප බවට පත්වීම වාෂ්පීකරණයයි ඊට පස්සේ ඒක ලියාගත්තා නේද ඊට පස්සේ වාෂ්පී භවණය කියන්නේ මොකක්ද කියලා ලියාගමු අපි වාෂ්පී භවණය කියන්නේ මොකක්ද කියලා ලියාගමු මේ නිසල ඒ අර සිංහල ක්ලාස් එකේ වෙනස් කරගන්න බෑ නේ ඒවා ගොඩක් ළමයි ඉන්න එක සිංහල නෙවෙයි ID ඈ IDද මම මේ හතරට ගිහලා මේ එනකොට වැස්ස නිසා තමයි බරක් වුනේද සිංහලත් තියෙනවා එයාට ICT තියෙනවා නෑ මං කිය අර මේ අද නෙමෙයි අර හරි කරගෙන යමු වාෂ්පී භවණය කියන එකට ලියා ගන්න බලන්න තාපාංකයට 15 උෂ්ණත්වයේදී කියන්නේ මේ සාමාන්‍ය උෂ්ණත්වවලදී ද්‍රවයක් වාෂ්ප බවට පත්වීම වාෂ්පී භවණය නමින් හැදින්නේ තාපාංකයට 15 උෂ්ණත්වවලදී ජලය නම් සෙල්සියස් අංශක 100ට අඩු උෂ්ණත්වයේදී හරි ද්‍රවයක් වායුවක් බවට පත්වීම වාෂ්ප බවට පත්වීම වාෂ්පී භවණය නමින් හැදින්නේ හරිනේ ඊට පස්සේ නැටීම බලන්න තාපාංකයේ පවතින ද්‍රව්‍යයක් තවදුරටත් තාපය සැපීමේදී සිදුවන වාෂ්ප බවට පත්වීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ මේක අර බුබුලු දමමින් නටන අවස්ථාව ගැන තමයි මේ කතා කරන්නේ. හරි හරි ඊළඟට අපි යමු තාපජ ප්‍රසාරණය කියන එකට. මේක අපි පොඩි කාලේ ඉඳන් දන්න දෙයක්. පොඩි කාලේ ඉඳන් දන්න දෙයක්. බලන්න මේකේ රූප සටහනක් දාලා තියෙනවා ඔයාලගේ ටියුට් එකේ. මේ කියලා තියෙනවා උෂ්ණත්වයේ වැඩිවීමේදී ද්‍රවයක විශාලත්වය සිදුවන වැඩිවීම තාපජ ප්‍රසාරණය කියලා හඳුන්වනවා. ඒතර යම්කිසි ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි වෙනකොට අපි දන්නවා ඒකේ තියෙන අංශු වල චාලක ශක්තියත් වැඩි වෙනවා. නේ අංශු වල චාලක ශක්තිය වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙනකොට. ඒතර අන්නේ විදිහට චාලක ශක්තිය වැඩි වෙනකොට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ චාලක ශක්තිය වැඩි වෙනකොට ඒකේ අර පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ එහෙට මෙහෙට යනවනේ. ඒක නිසා ටිකක් පරිමාව ටිකක් වැඩි වෙනවා. අන්න ඒකට අපි කියනවා තාපජ ප්‍රසාරණය කියලා. ඔක ඔයාලා දැකලා තියෙනවා. ඕන තරම් ඕකේ ඔයාලට අත්දැකීම් තියෙනවා. හරි. සමහර වෙලාවට මේ ඔය ලී වල එහෙම ඕක තියෙනවා. දැකලා තියෙනවද? ඒක මේ දොරවල් වල එහෙම සීතල කාලෙට එක විදිහක් රස්නේ කාලෙට එක විදිහක් ඔයාලා එහෙම අත්දැකීමක් තියෙනවා. දොරවල් අරින්න වහන්න බැරි වෙනව නේද? ඒක තමයි. ඒතර දොරවල් අරින්න වහන්න බැරි වෙනවා සමහරලාට සීතල කාලෙදී. ඒ කියන්නේ උළුවස්ස සංකෝචනය වෙනවා සීතල. උළුවස්ස සංකෝචනය වුණාම අපිට වහන්න බෑ. හරි? ඊට පස්සේ රස්නේ කාලෙට ඔන්න ගානට ප්‍රසාරණය වෙලා හැදිලා එනවා. අන්න ඒ වගේ මේ විනාශ වීම සිද්ධ වෙනවා. එතකොට අර තාපයත් සමග, ඒ කියන්නේ උෂ්ණත්වයේ වැඩිවීමත් සමග අර ප්‍රසාරණයක් සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා තාපජ ප්‍රසාරණය කියලා. හරි? එතකොට දිගෙහි වර්ගඵලයේ හෝ පරිමාවයේ සිදුවන වැඩිවීම තමයි ප්‍රසාරණය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ටික තමයි ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. බලන්න උෂ්ණත්වයේ වැඩිවීමේදී තමයි මේක සිද්ධ වෙන්නේ. හරි? ද්‍රව්‍යක විශාලත්වයේ සිදුවන වැඩිවීම තාපජ ප්‍රසාරණය කියලා හඳුන්වනවා. තාපජ ප්‍රසාරණය කියලා හඳුන්වනවා.
එහෙනම් මේකේ දිග වැඩි වෙන්න පුළුවන්, වර්ගඵලය වැඩි වෙන්න පුළුවන්, පරිමාව වැඩි වෙන්න පුළුවන්. එතන උෂ්ණත්වය අඩු වෙනකොට ඕකේම අනිත් පැත්ත සිද්ධ වෙනවා. ප්‍රමාණාත්මක අඩුවීම සංකෝචන ලෙස හඳුන්වනවා. එතන මේක අර තාපජ සංකෝචනය කියලා කියන්නේ නැහැ. හරිද? ඒක පටල ගන්න එපා. තාපජ සංකෝචනය කියන්නේ නිකම්ම සංකෝචනය. එතන උෂ්ණත්වය අඩු වෙනකොට සංකෝචනය වෙනවා. ඒ කියන්නේ දිගෙහි වර්ගඵලයේහි පරිමාවේ සිදුවන අඩුවීම තමයි සංකෝචනය කියලා හඳුන්වනවා. ඒතර ඔය විදිහට මේ උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රසාරණය වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට ඒ කියන්නේ සිසිල් වෙනකොට සංකෝචනය වෙනවා. ඔන්න ඕක තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. මේ තියෙන ක්‍රියාකාරකමක් වල. මේකේ තියෙන ක්‍රියාකාරකමක් ඕක අර පොඩි කාලෙන් ටිකක් වෙනස් විදිහට කරේ. මේකේ බලන්න කරන විදිහ මේකෙදි කරන්නේ මෙන්න මේ යකඩ බෝලේ තමයි රත් කරන්නේ. යකඩ බෝලේ තමයි මේකේ රත් කරන්නේ. හරි යකඩ බෝලේ රත් කරනවා. මෙන්න මේ යකඩ බෝලේ රත් කරනවා. මුලින්ම බලන්න මේ යකඩ බෝලේ හොඳට එහෙට මෙහෙට යන්න පුළුවන්. මේ මුද්දේ එහෙට මෙහෙට යන්න පුළුවන්. මේකේ එහෙට මෙහෙට ගමන් කරන්න පුළුවන්. ඉස්සර නම් අපි කරේ මේ මෙන්න මේ මුදුව රත් කරනවා. ඉස්සෙල්ලාම ගන්නවා මෙහෙම මුදුවක්. පොඩි කාලේ කරපු විදිය මම කියන්නේ. මෙහෙම මුදුවක් ගන්නවා. ඊට පස්සේ ඒකට හිර වෙන යකඩ බෝලයක් ගන්නවා. අරගෙන ඊට පස්සේ කරන්නේ මොකද්ද? මේ මුදුව රත් කරනවා. මුදුව රත් කරපුවම යකඩ බෝලේ බයින නේ බයින බයින. අන්න ඒක තමයි අපි කිස්සා කරේ. ඊට මේකේ දැන් වෙන්නේ වෙන වැඩක්. මේ යකඩ බෝලේ තමයි රත් කරන්නේ. යකඩ බෝලේ රත් කරනවා. හරි? මුලින්ම මුදුව හරහා හොඳට යන්න පුළුවන් යකඩ බෝලයක් ගන්නවා. ඊට පස්සේ යකඩ බෝලේ රත් කරනවා. රත් කරපුවාම මුදුව හරහා ගමන් කරන්න බැරි නිසා අපි කියනවා මෙන්න මේක ප්‍රසාරණය වෙලා කියලා. යකඩ බෝලය ප්‍රසාරණය වෙලා. හරි? මෙම ක්‍රියාකාරකයෙන් පැහැදිලි වන්නේ රත් වූ විට ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය වෙන බවත් සිසිල් වූ විට සංකෝචනය වෙන බවත්. ඒ කියන්නේ ටික වෙලාවක් යනකොට මේ යකඩ බෝලය සිසිල් වෙනකොට ආයෙත් මේක ඇතුලෙන් යන්න පුළුවන් තත්ත්වයක් එනවා. මෙන්න මේ ගානට ආපහු හැදෙනවා. ඒ නිසා මේක අපිට හොඳ ක්‍රියාකාරකමක් අර ප්‍රසාරණය ගැන අධ්‍යයනය කරන්න. හරි? ඒතකොට තාපය ලබා දෙනකොට මේ ඔය රත් වෙච්ච බෝලකින් මුද්ද ප්‍රසාරණය වෙන්නේ නැද්ද? ඒක වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරි ඒක වෙන්න පුළුවන්. හොඳ අදහසක් ඒක. ඒක වෙන්න පුළුවන්. හැබැයි අර තියපු ගමන් මේක අපි වෙන තැනක රත් කරලා තිබ්බොත් එහෙම ටික වෙලාවක් යයි. ඉතින් මුද්ද රත් වෙන්න නේ. මුද්ද රත් වෙන්න ටික වෙලාවක් යයි. ඔව්. එතකොට ඒකත් ප්‍රසාරණය වෙනවා. මුද්දත් ප්‍රසාරණය වෙන්න පුළුවන්. ඒ කියපු කතාව හරි. ඒ වුණාට මේ මුද්ද අපි හිතුවොත් ලී වලින් හදලා තියෙනවා කියලා ගැටලුවක් නැහැ නේ. මුද්ද ලී වලින් හදලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. මොකද මුද්ද ලී කියන්නේ අර යකඩ තරම් ප්‍රසාරණය වෙන්නේ නැහැ. ඒක නිසා අපිට ඒක ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. මුද්ද ලී වලින් වගේ හදලා ගත්තා නම් හරි. එතකොට මේක මේ ඔය ක්‍රියාකාරකම අපිට ගන්න පුළුවන්. එතකොට මේකේ ඝන ද්‍රව්‍ය බල ප්‍රසාරණය කියන එක යටතේ මෙන්න මේ යටින් තියෙන එක ලියා ගන්න. හරි? යටින් තියෙන වලට පොඩි ඉඩක් යටින් නේ එහා පැත්තෙන් තියෙනවා. ඒකේ ඒ ඉඩේ මේක ලියා ගන්න. ඊළඟට යමු. ඝන ප්‍රසාරණයේ බලපෑම සහ භාවිත. ඒතර මේකේ භාවිත ගැන බලන්න ඕනේ. අර ලියපු ටික තමයි වෙන මොකුත් ලියන්න නැහැ. ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණයේ භාවිත. මේවා අපි කලිනුත් දන්න දේවල් නේ. කරත්ත රෝදේ වටා යකඩ පට්ටම් සවිකිරි. කරත්ත රෝදේ වටා යකඩ පට්ටම් සවිකිරි. ඒතර බලන්න ලී රෝදේට මඩක් අඩු ස්කම්භයක් ඇති යකඩ වලල්ලක් තමයි ගන්න.
අරගෙන රත් කරපුවාම යකඩ පට්ටම අපි අර මේ මුද්ද අර මලීෂ කිව්වා වගේ අර මුද්ද රත් කරපුවාම මුද්ද ප්‍රසාරණය වෙනවා. ඒ වගේ තමයි මෙතන. යකඩ පට්ටම රත් කරනවා. රත් කරලා රෝදය ඇතුළට දානවා. නේ රෝදෙට දානවා. ඒතර රෝදේ යකඩ පට්ටම ඇතුළට දානවා. දාලා ඉවරලා ඒක සිසිල් වෙන්න අරිනවා. ඒක වතුරට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඉබේ සිසිල් වෙන්න අරින්නත් පුළුවන්. ඒතකොට හොඳට හිර වෙනවා. හොඳට හිර වෙනවා. එතකොට මේක අතීතයේ ඉඳලා පාවිච්චි කරපු ක්‍රමයක්. අර යකඩ රත් කරපුවාම ප්‍රසාරණය වෙනවා කියන එක ඒක දැනගෙන ඉඳලා තියෙනවා නේ. ඒක හොඳ උදාහරණයක් මෙන්න මේ ඝන ප්‍රසාරණයේ භාවිත ගැන. ඒක ලියා ගන්න. හරි ඊළඟට යමු. ඝන ප්‍රසාරණයේ බලපෑම් සහ භාවිතවල ඊළඟ එක තමයි රේල් පීලි දෙකක් අතර කුඩා හිඩසක් තිබීම. ඒතර ඔය අර රේල් පාරේ කෝච්චිය යනකොට ඒකේ මේ අර සද්දයක් එනවනේ අපි අර කියනන් ඩකඩකස් අර යන්නේ කෝච්චියනේ. එතකොට ඒක ඒ සද්ද එන්නේ හේතුවත් මේකම තමයි. හරිද? ඒ අර ඩකඩකස් කියන සද්ද එන්නේ ඔය රේල් පීලි දෙකක් අතර ඉඩ තියෙනවා. ඒ රේල් පීලි දෙකක් අතර ඉඩ තියෙනවා. ඒතකොට රෝදයක් ඒ කුඩින් යනකොට ඩකඩකස් කියලා සද්දයක් එනවා. එතකොට ඒ අර රේල් පාරේ එන සද්දයක්. එතකොට මේ එහෙම ඉඩක් තියන්න හේතුව තමයි සමහර විට රේල් පීලි කියන්නේ යකඩනේ. ඒව රත් වෙලා ප්‍රසාරණය වෙලා අර එකිනෙක තද වෙලා ඇද වෙන්න පුළුවන්. එතකොට පීලි පනින්න පුළුවන්. එතකොට පීලි පනින්න පුළුවන්. ඒක නිසා අර ගොඩාක් දිගයිනේ ඔය. දිග නිසා මේ ලොකු ප්‍රසාරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් උදේ බලනකොට වැඩිය අඟල් දෙකක් විතර දික් වෙනවා හවස් වෙද්දී. හවස් වෙද්දී කියන්නේ දවල් වෙද්දී අඟල් දෙකක් විතර රේල් අර පීලි දෙක දික් වෙනවා. ඒක නිසා ඒ ඉඩ තියන්න ඕනේ. ඒ ඉඩ තිබ්බේ නැත්තම් හිර වෙලා තද වෙලා හානි වෙන්න පුළුවන්. ඔකත් ලියා ගන්න රේල් පාරේ කතන්දරේ. හරි ඊළඟට යමු. බලන්න ඊළඟ සිද්ධිය තමයි දුරකථන කම්බි සහ විදුලි කම්බි කණු අතර යන්තම් බුරුල්ව සවිගෙන. ඒ කියන්නේ ඕකේදී අර දැකලා තියෙනවා මේ දුරකථන කම්බි ඊට පස්සේ විදුලි කම්බි ඒවා මේ ටිකක් අර පාත් වෙන්න තමයි හදලා තින්නේ. ඒක නිකන් අර එල්ලිලා යන්න වගේ තමයි හදලා තින්නේ. කියන්නේ ඒක මේ හොඳටම ඇදලා නෙමෙයි හදන්නේ නේ. ඒකට හේතුව තමයි අර පරිසර උෂ්ණත්වයේ ඉහළ යන අවස්ථාවවලදී කම්බිවල දිග කණු අතර දුරට වඩා අඩු වුණාම අඩු වෙන තරමට සංකෝචනය වී කම්බි කැඩී යාම වැළැක්වීම තමයි. හරි. එතකොට පරිසර උෂ්ණත්වය අඩු වෙන අවස්ථාවල තමයි ඕකෙදි සිද්ධ වෙන්නේ. අර රේල් පීලි වල එහෙම උෂ්ණත්වය වැඩි වෙනකොට තමයි හානිය සිද්ධ වෙන්නේ. මෙතෙන්දී එහෙම නෙමෙයි. අර රාත්‍රී කාලයේදී ඒ කියන්නේ සීතල වෙනකොට ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වෙනකොට අර කම්බි වල දිග අඩු වෙන්න ගන්නවා. දිග අඩු වෙලා අන්තිමේදී
අර කණු දෙක අතර පරතරයට වඩා දිග අඩු වුණොත් එහෙම කැඩිලා යන්න පුළුවන්. ඒක හින්දා ඒක මේ ටිකක් අර ඉඩ තියලා එල්ලෙන්න වගේ තමයි හදලා තියෙන්නේ. හරි ඊළඟ බලන්න ලෝහ වලින් නිපදවා ඇති බෝතල් මූඩියක වීදුරු බෝතලේ කට වඩා හොඳින් ස්ථිර වී ඇති විට වඩා හොඳින් තදින් ස්ථිර වී ඇති විට මූඩිය මදක් රත් කිරීමෙන් එය ප්‍රසාරණය කර පහසුවෙන් ගලවන්න පුළුවන්. ඒ කියන්නේ අර මූඩියක් රත් කරලා ගලවන එක නේ. මූඩියක් රත් කරලා ගලවන්න හේතුව ඒක එහෙනම් මේක දාලත් නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඒකේ මුකුත් ලියන්න අවශ්‍ය නැහැ. ඒක අපි දන්නවනේ ඉතින් ඕක ආය හිස්තැනක ලියන්න අවශ්‍ය දෙයක් නෙමෙයි මේ ඔය ඊළඟට තියෙන එක දුරකථන කම්බි වලට පස්සේ තියෙන එක. හරි ඒකේ තියෙන්නේ අර මූඩියක් හිර වෙලා තිබුණාම ඒක ගලවන්න අපි රත් කරනවා. රත් කරපුවාම අර මූඩියේ අර උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වුණාම කරකවල ගලවන්න ලේසි. ඒක නිසා ඒක ලියන්න අවශ්‍ය නැහැ. හරි ඒක ලියන්න අවශ්‍ය නැහැ. ඊළඟට යමු අපි අර ද්විලෝහ පටිය ගාවට. ද්විලෝහ පටි ගාවට. මේකදී බලන්න ද්විලෝහ පටිය හදලා තියෙන්නේ එකිනෙකට වෙනස් අර ප්‍රසාරණතාවයක් තියෙන ලෝහ වර්ග දෙකකින්. ඒතර මේ උඩ තියනවා කිය අපි හිතමු එක ලෝහයක් උඩ තියෙනවා. අපි දන්නේ නැහැ මොකද්ද ලෝහය කියන එක. ලෝහ ගැන මෙතන කතා කරලා නැහැ. මේ උඩ එක ලෝහයක් තියෙනවා කියලා හිතන්න යට වෙනත් ලෝහයක් තියෙනවා. මේක හිතන්න කොපර් කියලා. ඒ කියන්නේ තඹ යට තියෙන යකඩ. ඒතර මේ දෙන්නගේ ප්‍රසාරණතාවය වෙනස්. මේ දෙන්නගේ ප්‍රසාරණතාවය වෙනස්. තොර යකඩ පොඩි උෂ්ණත්වයකටත් වැඩිපුර ප්‍රසාරණය වෙනවා. මෙයාගේ ප්‍රසාරණතාවය වැඩි. මෙයාගේ ප්‍රසාරණතාවය අඩුයි. එහෙම හිතන්න. එහෙම අවස්ථාවක උෂ්ණත්වය වැඩි වීගෙන යනකොට මෙන්න මේ යකඩ පටිය වැඩිපුර දිගින් වැඩි වෙනවා. ගොඩක් දිග වැඩි වෙනවා. වැඩි වෙනකොට මෙයා ඒ තරම් දිග වැඩි වෙන්නේ නැහැ. මෙයාගේ දිග වැඩි වෙන්නේ පොඩ්ඩයි. ඒක නිසා මෙන්න මේ විදිහට උඩට වක්‍ර වෙනවා. උඩට නැවෙන්න ගන්නවා මෙන්න මේ ද්විලෝහ පටි. ඒතර එකක් වැඩිපුර දික් වෙනවා. මේ යට එක වැඩිපුර දික් වෙනවා. උඩ එක වැඩිපුර දික් වෙන්නේ අඩුවෙන් දික් වෙන්නේ. ඒක නිසා මේ යකඩ පටිය ඉහළට නැවෙන්න ගන්න. මේ විදිහට උඩට නැවෙන්න ගන්න. ඒතර මේක විද්‍යාගාරයේ තියෙනවා ද්විලෝහ පටි. හරිද? විද්‍යාගාරයේ තියෙන ද්විලෝහ පටි. අර මිටක් ගහලා අර රිවට් ඇන වලින් සම්බන්ධ කරපු පටි දෙකක් තියෙනවා විද්‍යාගාරේ. පොඩ්ඩක් ඊළඟට බලන්න. ඒතර ඒක බන්සන් 1000කට අල්ල රත් කරනකොට හරි ඒ බන්සන් 1000කට අල්ල රත් කරනකොට එක පැත්තකට නැවෙනවා. එක පැත්තකට නැවෙනවා. ඒ කියන්නේ මේ යට තියෙන එක මෙන්න මේකේ ප්‍රසාරණතාවය වැඩි. උෂ්ණත්වය ලබා දෙනකොට වැඩිපුර ප්‍රසාරණය වෙනවා මෙයා. හරි මෙයා උෂ්ණත්වය ලබා දෙනකොට අර තරම් ප්‍රසාරණය වෙන්නේ නැහැ. ඒක නිසා උඩට නැමෙනවා මේ විදිහට පටිය. මේ වගේ ද්විලෝහ පටි තියෙන උපකරණ මොනවාද? ද්විලෝහ පටි තියෙන උපකරණ නම කියන උත්තර දෙන්න. සජින්දු ද්විලෝහ පටි තියෙන උපකරණ මොනවාද? හිතලා කියන්න බලන්න. මේ වගේ උෂ්ණත්වය වැඩි වෙනකොට මේක අර හැඩය වෙනස් වෙනවා. හැඩය වෙනස් වෙලා මේ පරිපතයකින් විසන්දිනවා. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම. මේ පැත්තට අපි සම්බන්ධ කරලා තියෙනවා වයර් එක. සම්බන්ධ කරලා මෙහෙම විදුලි උපකරණයකට සම්බන්ධ කරලා තියෙනවා. හරි. නෑ මේක විදුලි උපකරණයක් ඇතුලේ තියෙන එකක් කියලා හිතන්න. මේක විදුලි උපකරණයක් ඇතුලේ තියෙන. හරි. එතකොට මේක මේ විදිහට සම්බන්ධ කරලා මේක කරන්ට් එකට මෙහෙම සම්බන්ධ වෙනවා. පරිපතයකට සම්බන්ධ වෙනවා. ඊට සම්බන්ධ වෙලා මෙන්න මේ පැත්තෙනුත් සම්බන්ධ වෙනවා. එතකොට මේ තියෙන්නේ විදුලි උපකරණ. මේ විදුලි උපකරණයේ උෂ්ණත්වය වැඩි වෙනකොට මේ විදුලි උපකරණයේ උෂ්ණත්වය වැඩි වෙනකොට මෙතනින් ඔහම ඉස්සෙනවා. ඉස්සලා මේ පරිපතයෙන් විසන්ධි වෙනවා. විසන්ධි වෙච්ච ගමන් මේක ඕෆ් වෙලා යනවා. ඊට පස්සේ ආපහු උෂ්ණත්වය අඩු වෙච්ච ගමන් මේ පරණ දිවිච්ච විදියට මෙන්න මේ විදියට හැඩ ගැහෙනවා. ඊට පස්සේ ආපහු මේ කම්බිය ගෑවෙනවා. එතකොට මොකද්ද මේකේ භාවිතය?
ගෙදර තියෙනවා. අර මේ විදුලි කේන්දර තියෙනවනේ ඔක. විදුලි කේන්දරෙත් තියෙනවා. අයන් එකේ තමයි අපි දන්න හොඳ මේක නේ. විදුලි කේන්දරේ තියෙනවා, අයන් එකේ තියෙනවා. අවරණක් තියෙනවද? මොකේද? අවන් එකේ. අවන් එකෙත් තියෙනවා. හරි. උෂ්ණත්වය වැඩි වෙද්දී ඕෆ් වෙන්න අවශ්‍ය නම් ඒ හැම එකේම මේක තියෙනවා. එතන මේක මේ ලේසිම ක්‍රමයනේ මේක. දැන් අර එක එක දැන් අර ප්‍රතිරෝධක දාලා ඩයෝඩ ට්‍රාන්සිස්ටර් ඔය දාලත් පුළුවන් ওই ස්විච් හදන්න. ඒ වුණාට මේක තමයි ලේසිම ක්‍රමය. සරලම ක්‍රමය මේක. හරි. එතන බලන්න මේකේ බැටරිය මෙතන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා තාපකය. ඒ කියන්නේ මේ තියෙන්නේ හීටරේ. මේ තියෙන්නේ හීටරේ. එතන හීටරේ මෙතන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන දිලෝහ පටිය තියෙනවා. ඊට පස්සේ උඩ තියෙන්නේ අඩුවෙන් ප්‍රසාරණය වෙන පටිය, යටින් තියෙන්නේ වැඩියෙන් ප්‍රසාරණය වෙන පටිය. එතන ওই දෙකම තදින් හයි කරලා තියෙන රිවර්ට් වලින්. රිවර්ට් කරලා හයි කරලා තියෙන. රිවර්ට් දන්නවද නේද? රිවර්ට් වලින් හයි කරලා තියෙන. එතකොට උෂ්ණත්වය වැඩි වීගෙන යනකොට මේක උඩට නැමෙනවා. එතන යම්කිසි උෂ්ණත්වයක් ආවහම මේක උඩට නැමිලා මෙතනින් විසන්දි වෙනවා. විසන්දි වුණාම කරන්ට් එක යන්නේ නැහැ. එතකොට මේ තාපකය ඕෆ් වෙනවා. ඊට පස්සේ ආයෙත් අර තිබිච්ච උෂ්ණත්වයට එනකම්ම මේක උඩට නැමිලම තියෙනවා. ඊට පස්සේ ආපහු නිවුනම් පස්සේ ආපහු ඔන් වෙන්න ගන්න. අන්න ඒ විදිහට මේ දීලෝහ වටියේ ප්‍රයෝජන අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේක භාවිතා වෙනවා විවිධ උපකරණ වලදී අර උෂ්ණත්වය වැඩි වෙනකොට ඕෆ් වෙන්න ඕන නම් අන්න ඒ උපකරණ හැම එකම මේක භාවිතා වෙනවා. හරි. මම අයන් එකකුත් වෙන් කරගෙන හිටියේ ගලවන්න කැඩිච්ච අයන් එක. මට ඒක අමතක වුණා. මම ඊළඟ දවසේ ගලවලා පෙන්නන්න ඈ. ඒ හැම අයන් එකම තියෙන්න ඕනේ දීලෝහ වටිය. හරි. එතකොට බලන්න මේකේ ලියන්න තියෙන්නේ මේක. ඒ සාදා ඇත්තේ අසමාන ප්‍රමාණවලින් ප්‍රසාරණය වන ලෝහ පටි දෙකක් මිටියම් කිරීම මගින්. ඔය රිවර්ට් කරනවා කියන එක තමයි කියන්නේ. හරිද? මිටියම් කිරීම මගින්. එකිනෙකට සවි කිරීමෙනි මිටියම් කිරීම මගින් එකිනෙකට සවි කිරීමෙනි. උෂ්ණත්වය ඉහළ යන විට එක් පටියක් වැඩියෙන් ප්‍රසාරණය වන අතර අනෙක අඩුවෙන් ප්‍රසාරණය වේ. එවිට පටි දෙක වක්‍ර වේ. ඔක තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට මේකේ මේ ඔව් ඒ ඔයිට වඩා දෙයක් ලියන්න අවශ්‍ය නැහැ. මිටියම් කරනවා කියලා කියන්නේ රිවර්ට් කරනවා කියන එක තමයි. එතන මිටියම් අඩේට ගිහිල්ලා ඊළඟ දවසේ රිවර්ට් අර එන්නේ එහෙම ගන්න ඕනේ මිටියම් කරන යන කියලා ඉල්ලන්න. සිංහල වචනේ නේද? අපි පාවිච්චි කරන්නේ මේ වචන. ඊළඟට රිවර්ට් ගන්න එකට කියන්නේ එතකොට මම ඒක හදා ගන්නවා. සිංහල වචනේ. මේට නම් තාම වහි නොහෙට කොහමද? දැන් ටිකක් අඩු වුණා. යන්තම් පෑවුද? අද නම් ගලයිද දන්නෙත් නැහැ. මම බයිකේ එනකොට අර වැවක් වාන් දානවා මම ඉතින් එච්චර හිතුවේ නෑ ඒකට එච්චර සරට පාර දී කියලා මේ බයිකේ දැම්මා විතරයි බයික් එකට උඩින් වතුර දැම්මා. මේ කොමාරි හිමිට එකකින් එහා පැත්තට ගියයි. මම හිතුවා අනිවාර්යෙන් ගහගෙන යයි කියලා. වතුර යටින් යන්නේ ඒ වුණාට අර වතුර පාර වැදිච්ච ගමන් උඩින් දානවා වතුර. ඊළඟට යමුනේ. ඉවර නැත්තම් කියන්න. හරි. මේකත් මේ පොඩි කාලේ කරපු ක්‍රියාකාරකම නේ ද්‍රව ප්‍රසාරණය කියන එක. එතකොට ද්‍රව ප්‍රසාරණය කියලා කියන්නේ බලන්න මේ ද්‍රවයක ප්‍රසාරණය තමයි අපි භාවිතා කරන ද්‍රව ප්‍රසාරණය භාවිතා කරන උපකරණය මොකක්ද? නිසල ද්‍රව ප්‍රසාරණය භාවිතා කරන උපකරණය මොකක්ද?
උෂ්ණත්වමානය හරියට උෂ්ණත්වමානයේ ද්‍රව ප්‍රසාරණයේ භාවිතා වෙන උපකරණ. දැන් මේකෙත් බලන්නකො මේකේ සිද්ධ වෙලා තියෙන එක. උෂ්ණත්වය වැඩි වෙනකොට ද්‍රව මට්ටම ඉහළ යනවා. ඒතර බලන්න මේකේ දාලා තියෙන ඇටවුම පරීක්ෂණ නලයක් තියෙනවා, වර්ණ කර ජලය තියෙනවා. ඊට පස්සේ මේකේ පරීක්ෂණ නලය අර ඇබයක් වගේ ගහලා ඒකට අර පෑම් බටයක් දාලා තමයි තියෙන්නේ. එතකොට මේ ජල තාපකයක දාලා ඒක රත් කරනවා. රත් කරගෙන යනකොට මේ බටේ දිගේ ඉහළට ගමන් කරනවා ජලය. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ එකපාරට ඉහළට ගමන් කරන්නේ නැහැ ජලය. මේකේ හේතුව මොකද්ද කියලා මට කියන්න කවුරු හරි පුළුවන් කෙනෙක්. මේකේ මේ රත් කරගෙන යනවා අපි. මේක රත් කරගෙන යනකොට මම සිද්ධිය කියන්නම් බලන්න. හරිද? මේක රත් කරගෙන යනකොට අපි හිතන්නේ මේකේ රත් කරන්න පටන් ගත්ත ගමන් මේක ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ තියෙන ජලය, මේ වර්ණ කළ ජලය මේක දිගේ ඉහළට යනවා. ඊට එහෙම වෙන්නේ නැහැ. එකපාරට මේකේ ජල මට්ටම පහළ බහයි. පහළට යනවා. පහළට ගිහිල්ලා තමයි ඉහළට යන්න පටන් ගන්න. හේතුව මොකද්ද? රත් කරන්න පටන් ගත්ත ගමන් මොකද වෙනවද? ඉස්සෙල්ලාම රත් කරන්න පටන් ගත්ත ගමන් ද්‍රවයට ඉස්සෙල්ලා මේකේ තියෙන ජලයට ඉස්සෙල්ලා තව දෙයක් ප්‍රසාරණය වෙනවා. මොකද්ද ඒක? වාතය නෑ. බලන්න මේක ඇතුලේ තියෙන ජලය ප්‍රසාරණය වෙන්නේ ඉස්සෙල්ලා වෙන දෙයක් තියෙනවා ප්‍රසාරණය. ඒක තමයි මේ ජල මට්ටම 15යි. ඈ? මට ඇහුන්නේ නැහැ. හොඳ උත්තරයක් මං හිතුවා. බෝතලේද නැත්නම් වටේද? ඔව් මේක පරීක්ෂණ නලයක්නේ. පරීක්ෂණ නලය ගැනද කියන්නේ? වර්ණක නෙමෙයිද? නෑ. පරීක්ෂණ නලය. මෙන්න මේ පරීක්ෂණ නලය. මෙන්න මේ පරීක්ෂණ නලය ඉස්සෙල්ලාම රත් වෙනවා. හරි පරීක්ෂණ නලය ඉස්සෙල්ලාම රත් වෙනවා. පරීක්ෂණ නලය රත් වෙනකොට ඒක ප්‍රසාරණය වෙනවා ඉස්සෙල්ලා. ඒක ප්‍රසාරණය වෙනවා. ඒක ප්‍රසාරණය වෙලා පස්සේ තමයි මේක ප්‍රසාරණය වෙන්න ගන්න. මොකද ඒකෙනුත් ඇතුළට මේ තාපය ගමන් කරන්නේ මේ පරීක්ෂණ නලෙනුත් ඇතුළට තාපය ගමන් කරන්න ඕනේ. එතකොට තමයි මේ ද්‍රවය ප්‍රසාරණය වෙන්න ගන්න. මේක හරහා ඇතුළට තාපය ගමන් කරන්නේ. ඒතර ඒක ගමන් කරනකොට ඉස්සෙල්ලාම මෙන්න මේ පරීක්ෂණ නලය රත් වෙනවා. පරීක්ෂණ නලය රත් වෙලා ඒක ප්‍රසාරණය වෙනවා ඔක්කොටම ඉස්සෙල්. ඒක ප්‍රසාරණය වෙනකොට මෙන්න මේකේ තිබිච්ච අර ද්‍රව මට්ටම යම් ප්‍රමාණයක් සුළු ප්‍රමාණයක් පහළට වැටෙනවා. පහළට වැටලා අර ටිකකින් ආපහු රත් වෙලා ඉහළ ළඟින්න පටන් ගන්නවා. ඒතර ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒක සමහර විට ඉතින් කලාතුරකින් අහන්න පුළුවන් මේකේ මේ මුලින්ම පහළ වැටුණා. ඒකට හේතුව මොකක්ද? එතකොට කියන්න ඕනේ ඔයාලා මුලින්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ පරීක්ෂණ නලය රත් වෙලා ප්‍රසාරණය වෙනවා. එතකොට අර රත් වෙලා ප්‍රසාරණය වෙන්න නිසා මේ ජල මට්ටම පහළ බහිනවා. ඒ පරිමාව වැඩි වෙනවානේ. පරිමාව වැඩි වෙනකොටම මේ ජල මට්ටම පහළ බහිනවා. එතකොට මේ ආයේ සිද්ධ වෙන ඊළඟට සිද්ධ වෙන්නේ මෙන්න මේ වර්ණ කළ ජලය රත් වෙලා ප්‍රසාරණය වෙනවා. එතකොට මේක ඉහළ නගින්න පටන් ගන්නවා. මේක දිගේ ජලය ඉහළ නගින්න පටන් ගන්නවා. හරි. එතකොට ඕක තමයි මේ ක්‍රියාකාරකම ද්‍රව ප්‍රසාරණය සම්බන්ධයෙන් තියෙන. ඊට වඩා දෙයක් ද්‍රව ප්‍රසාරණය සම්බන්ධයෙන් නෑ ඔයාලට. බලන්න ජලයේ උෂ්ණත්වය ඉහළ යන විට පළමුව පරීක්ෂණ නලය ප්‍රසාරණය වී ද්‍රව මට්ටම මදක් පහළ බසී. ඕක හොඳට මතක තියාගන්න. ඉස්සෙල්ලම පරීක්ෂණ නලය ප්‍රසාරණය වෙනවා. එතකොට ද්‍රව මට්ටම මදක් පහළ බසී. ඊට පස්සේ ජලයේ උෂ්ණත්වයද ක්‍රමයෙන් වැඩි වන විට එම ජලය ප්‍රසාරණය වීමට පටන් ගනී. ජලයේ උෂ්ණත්වයත් පොඩ වැඩි වෙලා ජලය ප්‍රසාරණය වෙන්නත් පටන් ගන්නවා. ඊළඟට බලන්න මෙන්න මෙතන ජලය ප්‍රසාරණය වන ප්‍රමාණය පරීක්ෂා නලයේ වැඩි වූ පරිමාවට වඩා වැඩි වූ විට ඔක හරි පැටලි සාගතයි. ඒ වුණාට මේක පොතේ තියෙන එක දාලා තියෙන්නේ මේ. කියන්නේ ජලයේ ප්‍රසාරණය වෙච්ච ප්‍රමාණය අර පරීක්ෂණ නලයේ ප්‍රසාරණය වෙච්ච ප්‍රමාණය තියෙනවානේ. ඊටත් වඩා වැඩි වුණාම ජල මට්ටම ඉහළ නගින්න පටන් ගන්නවා. එතන උෂ්ණත්වමාන සැකසීමේදී මෙන්න මේ ක්‍රමය තමයි භාවිතා කරන්නේ. උෂ්ණත්වමාන හදනකොට මේ ක්‍රමය භාවිතා කරනවා. එතන ඕක තමයි මේ ද්‍රව ප්‍රසාරණය සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. ඔය ක්‍රියාකාරකම ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඒතර ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි මේකේ අර ද්‍රව ප්‍රසාරණය වෙන නිසා තමයි ඉහළට ගමන් කරන්නේ ජලය කියන්නේ. හරි. ඊළඟට අපි බලමු වායු ප්‍රසාරණය කියන එකට. ඔය ඔක්කොම නෝට් වලට දීලා තියෙනවා. ලියන්න මොකුත් නැහැ. හරි. වායු ප්‍රසාරණය. මේකේ බලන්න මේකත් ඉස්සරක පොඩි කාලේ කරපු ක්‍රියාකාරකමක් නේ. අයිස් වල දාලා තියෙනවා එක බැලුන් එකක්
අනික් බැලුන් එක රත් වුණු උණුසුම් ජලයේ දාලා තියෙනවා. එතකොට මොළ බැලුන් එකද පිම්බෙන්නේ කියේ. නේ? එතන උණුසුම් ජලයේ දාපු බැලුන් එකේ ඇතුලේ තියෙන වාතය රත් වෙලා ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනකොට ඒක පිම්බෙන්න ගන්නවා. එතන වායු ප්‍රසාරණය ගැන මේ විදිහට අපිට ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. ඊට බලන්න ඒකේ නෝට් එක දීලා තියෙන්නේ මෙහෙමයි. මෙම නිරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ බෝතලය තුල වූ වාතයේ රත් වන විට ප්‍රසාරණය වන බවත් සිසිල් වන විට සංකෝචනය වන බවත්ය. ඊළඟට ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ ද්‍රව සහ වායු ප්‍රසාරණය සම්බන්ධ. එතකොට ඝන ප්‍රසාරණය සම්බන්ධයෙන් චුට්ටක් වැඩිපුර කතා කරා අපි. එක උදාහරණ ටිකකුත් කිව්වා. ද්‍රව සහ වායු ප්‍රසාරණය සම්බන්ධයෙන් අර ක්‍රියාකාරකම් දෙක පොඩ්ඩක් කතා කරා ඉච්චර. හරි. ඔය වගේ ඒවා රචනා ප්‍රශ්න වලට නම් දෙන්න හේතුවක් නැහැ. මොකද රචනා ප්‍රශ්නයක් දීලා ඔය වගේ එකකින් නිකන් ප්‍රශ්න නාස්ති කරගන්න එකක් නැහැ. මොකද ඒවා ලේසි ප්‍රශ්නනේ පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න ඒවානේ. හරි. ඒක නිසා මේ ගොඩාක් වෙලාවට මේකෙන් එනවා නම් තාපයෙන් එනවා නම් එන්නේ අර MCT ට තමයි. MCT ට වලින් ගාණක් හදන්න එන්නේ. හරි. ගොඩක් වෙලාවට එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට බලමු මෙන්න මේක. මේක හරි වැදගත්. තාප සංක්‍රමණය කියන එක. හරි. තාප සංක්‍රමණය කියලා කියන්නේ යම් ස්ථානයක සිට තවත් ස්ථානයකට තාපය ගමන් කිරීම. මෙන්න මේක තමයි තාප සංක්‍රමණය කියලා කියන්නේ. එතකොට තාපයේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීම තාප සංක්‍රමණය ලෙස හැඳින්වේ. බලන්න තාප සංක්‍රමණය යනු මේ ඔක්කොම වලට දීලා තියෙනවා නේ. තාප සංක්‍රමණය යනු වැඩි අහඹු චලිතයක් සහිත අණු පවතින. ඒ කියන්නේ ඉහළ උෂ්ණත්වයක් සහිත අණු තියෙන ප්‍රදේශයක සිට අඩු අහඹු චලිතයක් සහිත අණු පවතින. එහෙම නැත්නම් පහළ උෂ්ණත්වයක් සහිත ප්‍රදේශයකට චාලක ශක්තිය පැතිරී යාම. කියන්නේ තාපය සංක්‍රමණය වෙනවා කියන්නේ තාපය ගමන් කරනවා එක තැනක ඉඳලා තව තැනකට. හරි. එතකොට තාපය එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරනකොට අපි කිව්වා අර මුලින්ම තාපය කියන්නේ ශක්තියාකාරයක්. එතකොට ඒ ශක්තියාකාරයේ වැඩි උෂ්ණත්වයේ තියෙන එකේ ඉඳලා අඩු උෂ්ණත්වයේ තියෙන වස්තුවට ගමන් කරනවා කියලා නේ. එතකොට එහෙම ගමන් කරනකොට අර වැඩි උෂ්ණත්වයක් කියලා කියන්නේ වැඩි චාලක ශක්තියක් තියෙන අණු. අඩු උෂ්ණත්වයක් කියලා කියන්නේ අඩු චාලක ශක්තියක් තියෙන අණු. එතකොට අන්න ඒ වගේ වැඩි චාලක ශක්තිය ඉඳලා අඩු චාලක ශක්තියට තමයි තාපය ගමන් කරන්නේ. හරි. එතකොට ඇත්තටම තාපය කියලා කියන්නේ චාලක ශක්තියක්ම තමයි. චාලක ශක්තියක්ම තමයි. එතකොට මේකෙදි මේ තාප සංක්‍රමණය කියන්නේ ඔන්න ඔකට තාපය. ඒතකොට තාප සංක්‍රමණය සිද්ධ වෙන ක්‍රම කීපයක් තියෙනවා. ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි සන්නයනය. අනික එක මොකද්ද? ෂහන් තව දෙකක් තියෙනවා. සංවහනය. ඔව් අනික එක තාප විකිරණය. එතකොට සන්නයනය, සංවහනය, තාප විකිරණය තමයි ආකාර තුන. දැන් පාඩම වෙන්නේදී මේ ප්‍රශ්නේ අහුවට කමන්නේ මේ පාඩමේ ඉන්න ඕනේ මම කියලා දෙන්නම් VLEIS කියන්නේ මොකක්ද කියලා. VLEIS කියලා කියන්නේ ඝන කාබන් ඩයොක්සයිඩ්. හරි. එතකොට දැන් ජලය ගත්තාම අයිස් කියලා කියන්නේ මේකනේ අපි ජලය කියන්නේ H2O නේ. H2O ඝන වුණාම අපි කියනවා ඒක අයිස් කියලා. ඝන H2O අයිස් කියලා. හරි. එතකොට මේ VLEIS කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් ඝන කාබන් ඩයොක්සයිඩ් වලට අපි කියනවා VLEIS. එතන VLEIS භාවිතා කරන හොඳ සීතකාරකයක් මේක. අර කූල් කරන්න තමයි භාවිතා කරන්නේ VLEIS. හරි. VLEIS කියනනම් ඔයාලට මුකුත් කියන්න නැහැ. හැබැයි මේ හැබැයි අර 10 වසරේදී වායු නිෂ්පාදනයේ මං හිතන්නේ අර කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කියන එකේ කාබන් ඩයොක්සයිඩ් වල ප්‍රයෝජන වලට මෙන්න මේ VLEIS කියන පොඩ්ඩක් කියන්න. මොකද මලීෂා? අර ගින්දර නිවන ඒවා ගෙවත් තියෙන රතු පාට ටැංකිය වල. ගිනි නිවන ඒවට නම් VLEIS නේ භාවිතා කරන්නේ නැහැ. VLEIS කියලා කියන්නේ අයිස් මේ ජලය මේ කාබන් ඩයොක්සයිඩ් මේ උෂ්ණත්වය අඩු කරලා පීඩනය වැඩි කරලා ඝන බවට පත් කරනවා. හරි. ඒක ගිනි නිවන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔබ. හරි. ගිනි නිවන්න භාවිතා කරන්නේ නැහැ මේක මේ VLEIS භාවිතා කරන්නේ හොඳ සිසිලන කාරකයක් නේ. සීතකාරකයක් විදිහට. හරි. අර ද්‍රව නයිට්‍රජන් භාවිතා කරන්නේ සීතකාරකයක් විදිහට. ඒ වගේම තමයි VLEIS උත් ඒකට භාවිතා කරන්නේ. එතන මේ හැබැයි අර කාබන් ඩයොක්සයිඩ් කෙලින්ම කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරනවා මේ ගිනිවන්න. හරි. එතකොට කාබන් ඩයොක්සයිඩ් අර
ඔක්සිජන් ටැංකියට ඔක්සිජන් ගහලා තියෙනවා වගේ ගෑස් ටැංකියට ගෑස් ගහලා තියෙනවා වගේ කාබන් ඩයොක්සයිඩ් ටැංකියේ කාබන් පුරවලා ද්‍රවයක් බවට පත් වෙනකම්ම පුරවලා තියෙනවා. ඊට පස්සේ ඒක ගහපුවාම අපිට ගින්නක් නිවා ගන්න පුළුවන්. හරි. එතකොට මේකෙදි ශයන්ට ඔය වගේ ප්‍රශ්නේන්නේ මට දැන් හිතුනේ මේ ඔයගේ ප්‍රශ්නේන්නේ සමහරලාට මේ පාඩමේ නැති වුණාම වෙන කල්පනාවක ඉන්නවා. එහෙම දින්නේ නෑනේ මම ටිකක් ගොඩ වෙලා කියවලා ඒක දාලා ගොඩක් වෙලාද ආයෝ හරි එතකොට ඔය විදිහට තාප සංක්‍රමණය වෙන්න පුළුවන් තාප සංක්‍රමණය වෙන ආකාර තුනක් තියෙනවා එකක් තමයි මෙන්න මේ සන්නයනය කියලා කියන්නේ. ඒතර ඕකෙත් ඔයාලට ලියන්න තියෙන්නේ ලියන්න තියෙනවා ඊට පස්සේ තාප සන්නායක සුසන්නායක කුසන්නායක කියන්නේ මොනවද කියන්නේ. ඉස්සෙල්ලාම තාප සන්නයනය කියන්නේ මොකක්ද කියලා බලමු. සන්නයනය anu පරමාණු සහ ඉලෙක්ට්‍රෝන චාලක ශක්තිය. ඒ කියන්නේ පරමාණු හා ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය අසල ඇති අංශු සමග ඇතිවන ගැටුම් නිසා ක්‍රමයෙන් ද්‍රව්‍ය පුරා පැතිරී යාම. ඒ කියන්නේ තාපය පැතිරලා යන්නේ මෙන්න මේ විදිහට. සන්නයනය කියලා කියන්නේ සන්නායකයක සන්නයනය කියන්නේ පරමාණු අතර සහ ඉලෙක්ට්‍රෝන අතර ඒ චාලක ශක්තිය දැන් අපි ගත්තොත් අපි උෂ්ණත්වය ලබා දෙනකොට චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනකොට කම්පණය වීම වැඩි වෙනවා අණුවල. කම්පණය වීම වැඩි වෙනකොට ළඟ ඇති අංශොත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා ඒ අංශ. ඒතර ඒ නිසා ක්‍රමක්‍රමයෙන් ද්‍රව්‍ය පුරාම මෙන්න මේ තාපය පැතිරලා යනවා. ඒතර මේකේ මම ඔයාලට ඊළඟට රූපයක් දාලා සමහර විට බලමු. මේ තියෙන්නේ මෙන්න මේකේ. බලන්න මේ තාපය ලබා දෙනවා මේ A කියන ස්ථානෙට. මේ A කියන ස්ථානෙට තාපය ලබා දෙනවා. මෙතෙන්ට තමයි තාපය ලබා දෙන්නේ. ඒතර තාපය ලබා දුන්නාම තාපය ලබා දෙනකොට අපි දන්නවා මේ වලට පෙන්ලා තියෙන මේ කම්පණය වෙනවා කියන එක තමයි පෙන්ලා තියෙන්නේ. මේ පැත්තරයි චලනය වෙන්නේ. ඊළඟට මෙන්න මේ තියෙනවා ඉලෙක්ට්‍රෝන. මේ තියෙන්නේ පරමාණු. මේ තියෙන්නේ පරමාණුව. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන. අර අපි දන්නවනේ ලෝහයක තියෙනවා මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා. එහෙට මෙහෙට චලනය වෙවි ඉන්න ඉලෙක්ට්‍රෝන. ඒතර මෙන්න මේ පරමාණුයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයි මේ ඔක්කොම චලනය වෙන්න පටන් ගන්නවා. චලනය වෙන්න පටන් ගන්නවා. කම්පණය වෙන්න පටන් ගන්නවා. කම්පණය වෙනකොට ළඟ තියෙන පරමාණු වල ගිහිල්ලා හැප්පෙනවා. ළඟ තියෙන පරමාණු වල කොහම හැප්පෙනවා. මෙයාගේ වදින්න ගන්නවා. හරි. වදිනකොට එයත් කම්පණය වෙනවා. ඊට පස්සේ මෙයාගේ ඉඳලා තාපය මෙයාට ගමන් කරනවා. ඊට පස්සේ මෙයා කම්පණය වෙන්න ගන්නවා. මෙයා කම්පණය වෙනකොට මෙයා ගිහිල්ලා වදිනවා මෙන්න මෙයාගේ වදිනවා. ඒතර මෙයාගෙන් මෙයාට තාපය ගමන් කරනවා. එහෙම තාපය ගමන් කර ඔහම ඉස්සරහට ගමන් කරනවා. එතකොට මේ විදිහට තාපය ගමන් කිරීම අපි හඳුන්වනවා සන්නයනය කියලා. මෙන්න මේ සන්නයනය කියලා හඳුන්වන්නේ මේ විදිහට තාපය ගමන් කිරීම තමයි. හරි. එතකොට සන්නයනය කියලා මේකට අපි කියනවා තාප සන්නයනය කියලා. හරි. තාප සන්නයනය. එතකොට මේ තාප සන්නයනය සිද්ධ වෙන්නේ අර අණුවල කම්පණය නිසා. අණුවල කම්පණය නිසා තමයි තාප සන්නයනය සිද්ධ වෙන්නේ. එතකොට තාපය සංක්‍රමණය වෙන තාප සංක්‍රමණය වෙන එක ක්‍රමයක් තමයි තාප සන්නයනය කියන්නේ. ඒක සිද්ධ වෙන්නේ අණුවල කම්පණය නිසා. හරි. එතකොට මේක ඝන ද්‍රව්‍යයක පරමාණු තදින් ඇසිරී ඇත. මෙන්න මේ කතා ටිකක් කියලා තියෙනවා. ඒකත් බලාගෙන මෙයන් අපි ඝන ද්‍රව්‍යයක පරමාණු තදින් ඇසිරලා තියෙනවා. තදින් එකිනෙක බැඳිලා තියෙනවා. ඒ නිසා ඒවට ද්‍රව්‍යයේ පරිමාව පුරා නිදහසේ හෙට මෙහෙට යන්න බෑ. ඒ ඉන්න තැනම ඉන්න ඕනේ. ඝන ද්‍රව්‍ය වල ඒක තමයි ලක්ෂණය. ඉන්න තැනම ඉන්න ඕනේ. කොහෙවත් යන්න බෑ. ඒ අණු වලට කොහෙවත් යන්න බෑ. එවැනි ද්‍රව්‍ය වල තාපයේ පවතින්නේ පරමාණු වල කම්පන චාලක ශක්තිය ලෙස. ඒතකොට ඒකේ තාපයේ තියෙන්නේ ඒ පරමාණු වල කම්පන චාලක ශක්තිය විදිහට. ඒ කියන්නේ අර අණු කම්පණය වෙනකොට ඒ වගේ තාපයේ ගබඩා වෙනවා. ඒක තමයි කියන්නේ. ලොකුවට ඔයා ගැන හිතන්න එපා. මේකේ සන්නයනය කියන්නේ අණු කම්පණය නිසා තාපය ඉදිරියට ගමන් කිරීම තමයි මේ සන්නයනය කියලා කියන්නේ. ඒත් සන්නයනයේදී මෙන්න මේ ආකාර දෙකක් තියෙනවා. තාපය හොඳට සන්නයනය කරන ඒවා තාපය හොඳින් සන්නයනය කරන්නේ නැති ඒවා. තාපය හොඳින් සන්නයනය කරනවා නම් අපි කියනවා ඒවට සුසන්නායක කියලා. තාපය හොඳින් සන්නයනය කරන්නේ නැත්නම් ඒවට කියනවා කුසන්නායක කියලා. හරි. ඒතර මේවා මේ ගොඩාක් ගැඹුරු විභාගයට අහන්නේ නැහැ ඔයාලා. හරි. ලොකුවට විභාගයට අහන්නේ නැහැ. පොඩි දේවල් ටිකක් අහන්න. එතන මේක ලියා ගන්න.
මේක ලියා ගන්න ඔයාලගේ ස්ටෑන් දීලා තියෙනවා එකට බලන්න අටවෙනි පිටුවේ උඩම දීලා තියෙන්නේ හරි ඊළඟට බලමු දණ්ඩක් දිගේ තාපය සන්නායනය කරනකොට බලන්න මේකත් ඔයාලා ලියා ගන්න ඕන එකක් කෙලවරේ ඇති පරමාණු වැඩි විස්තරයකින් යුතුව කම්පණය වීමට පටන් ගන්නවා. කියන්නේ ඒ කියලා මුලට දාගන්න ඒ කෙලවරේ කියලා ගන්න. ඒ කෙලවරේ තියෙන පරමාණු මේක ඉස්සෙල්ලා නම් කරගන්න ඕනේ. අර රූපය. ඔයාලට දීලා තියෙන රූපයක් මෙන්න මේ රූපේ. හරි දණ්ඩක් දිගේ තාපය සන්නායනය කියන එක යටතේ ඔයාලට රූපයක් දීලා තියෙනවා. මේ රූපේ නම් කරගන්න ඕන. පුළුවන් නේද? ඒ රූපේ ලෝහ දණ්ඩ නම් කරගන්න. ඊට පස්සේ ඔය තියෙන පොඩි තිත් වලට දාන්න මේ චලනය වන මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා. ඊට පස්සේ ලොකු ඒවාට දාන්න පරමාණු කියලා. කම්පණය වෙන පරමාණු. හරි ඊට පස්සේ ඊළඟට ඔය නම් කරපු එකම තියෙනවා ඒකින්ද ගණන් ගන්න මේ ඔයාලා ආයෙ ලියා ගන්න පුළුවන් බලන්න කෙලවරේ ඇති පරමාණු කියන්නේ A කියන කෙලවරේ මෙන්න මේ කෙලවරේ තියෙන පරමාණු ඉස්සෙල්ලම රත් වෙලා කම්පණය වෙන්න පටන් ගන්නවා. ඒතර ඒ ඉලෙක්ට්‍රෝනත් කම්පණය වෙන්න පටන් ගන්නවා. ඒතර විස්තරය වැඩි විස්තරයකින් කම්පණය වෙනවා කියලා කියන්නේ දැන් මේක කොහොමදත් මෙහෙට කම්පණය වෙනවා. මේ පැතරයි කම්පණය වෙනවා. තාපය ලබා දීපු ගමන් වැඩි විස්තරයකින් කම්පණය වෙනවා. වැඩිපුර මෙහෙම කම්පණය වෙන්න පටන් ගන්නවා. ඒ වැඩි විස්තරයකින් කම්පණය වෙනකොට මෙන්න මේ ළඟ තියෙන පරමාණු වල වදිනවා මෙයාගේ. ඒතකොට තමයි තාපය මෙයාගේ ඉඳලා මෙයාට යන්නේ. ඊට පස්සේ මෙන්න මේ මුක්ත ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ මුක්ත ඉලෙක්ට්‍රෝනත් එහෙට මෙහෙට චලනය වෙනවා වැඩිපුර. හරි? මම ඔයාලට එදත් කිව්වනේ අර උෂ්ණත්වය වැඩි වෙනකොට ඔයාලා උනත් එහෙම නේද? අර ඉස්කෝලේ යනවා යනකොට කඩාන මිදෙන දුවන්නේ. අන්න ඒ වගේ තමයි මෙයාලා. උෂ්ණත්වය වැඩි වෙනකොට කම්පන වැඩි. ළඟ ඉන්න කෙනාගේ හැපෙනවා වැඩි. හැපෙනකොට එයාට උෂ්ණත්වය ගමන් කරනවා. තාපය ගමන් කරනවා. එතකොට තමයි මෙන්න මේ තාපයේ සන්නායනය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ බලන්න චාලක ශක්තියද වැඩි වෙයි. ඊළඟට කම්පන විස්තරයේ වැඩිවීම හේතුවෙන් එම පරමාණු යාබද ඇති පරමාණු සමග ගැටේ. ළඟ තියෙන පරමාණුත් එක්ක ගැටෙනවා. මෙම ක්‍රියාවලිය දණ්ඩ දිගේ සිදුවමින් දණ්ඩ දිගේ තාප ශක්තිය ගමන් කරයි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වල චලිතය මගින්ද තාප ශක්තිය දණ්ඩ දිගේ ගෙන යනු ලැබේ. හරි එතකොට ඔය ටික ලියපුවාම අද අපි මීට වඩා 5:45 අදට මම පන්තිය නවත්තනවා මේ ඔක ලියා ගන්නකො. ඔක ලියලා ඉවරනවා. මොකද ඊළඟට අපිට සංවහනයක් කරන්න පුළුවන් වැඩේ තියෙන්නේ මේ අපිට හයට පන්ති නේද? කවද්ද? 10 වසරට
අපිට ඔව් අපිට පන්තිද කියලා කවුද මන් දන්නේ කවුද කියලා ඒක තමයි සපුරන්ට පන්ති ළඟ නේ හරිද සර් මන් සපුර කියලා අහන්න ඕනේ එහෙම තමයි අහන්නේ මේක පාට කලකලත් හරි ඔය හරි ඔය ලියා ගන්නකො මේ මට මේ එක ක්ලාස් එකකින් මේ ක්ලාස් පීස් කවුරු හරි දාලා තියෙන මේ මට මම පොඩ්ඩක් කතා කරලා බලන්න මේ ශිහාන්ලා තමයි දාලා තිබුණේ සල්ලි මේ ඒක එතකොට ලබන මාසෙට මේවා කරගන්න මට තව කවුරු හරි දාලා තිබුණා මම දන්නේ නම මොකද කියන්නේ නමක්වත් මට දාලා තිබුණේ නැහැ මැසේජ් එකක්වත් එතන මේ එයා පොඩ්ඩක් බලන්න ඕනේ මේ අර විදිහට කරමු ඈ මේ විදිහට කරමු ඊළඟ මාසේ ඔයාලා ක්ලාස් පීස් දෙන්න අවශ්‍ය නැහැ අපි නම් මේ අදට පන්තිය නවත්තමු ආයෙත් කොට දැන් සම්දා කරන්න වෙන්නේ නැහැ නේ සම්දා කරන්න වෙන්නේ නැහැ බදාදා මොකද කරන්න වෙන්නේ බදාදා කරමු සර් සිකුරාදා බෑ දහස මේ සතියේ බෑ මේ සතියේ බෑ මට අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සතියේ බෑ ලබන සතිය දැන් කරමු දෙන සිකුරාදා දවස් derivation එමෝ සිකුරාදා කීයද තියෙන පන්ති පන්තිය තියනවා ඒක ආයි දන්නේ සඳුදා 9:11 පුළුවන් නේද සඳ 9:11 මොකද්ද කිව්වනේ බෑ කියලා මොකක් හරි අනේ සඳ 9:11 පුළුවන් කියලා කිව්වේ නේ සඳ 9:11 කර හරි සඳ 9:11 පන්ති කරමු වෙන කරන්න දෙයක් නැහැ ඒකත් හොඳයි හදිසි වෙලාවක හදිසියම අවස්ථා මම රෑ හැරවලා තියන්නේ 11:00 පස්සේ 11:00 පස්සේ කැමතිත් නෑ මම ඒ කියන්නේ මේ හදිසියක් වුණොත් එහෙම ටිකක් වැඩි වෙලා අල්ලන්නත් පුළුවන් ඒකින්ද හොඳයි ටිකක් ඉතින් මේ වෙලාවට කරන්නේ හැබැයි රෑට කරලා දිනම් ශ්‍රී ලංකාවට එවා මේ කැමරා ඔන් කරගන්න ඕනේ අනිවාර්යයි ඒක හරිද මේක ඉවරද ඉවරයි සර් හරි එහෙනම් අපි අද පන්තිය නවත්තමු ප්‍රවාස මොකද්ද මේ මැසේජ් එක නෑ සර් අර ඉවරයි කියලා දාලා තියෙන ඒකට ඕක කියද මොකේද ඕක කියලා දැම්මේ අර සර් දැන් මේක ඉවරද කියලා ඇහුවේ ඒකට මොකද ඉවරද කියලා ඇයි දැන් ලියන්න දුන්නේ ඒක ඉවරද ඕක ලියන්න දීලා හරියට මේක ලියලා ඉවරයි කියලා හරියට දැන් අපි අදට පන්තිය නවත්තමු ආයේ පන්තිය එතකොට තියෙන්නේ සඳ 9:00ට හොඳට මතක තියාගන්න මම මැසේජ් එකකුත් දාන්නම් ආපහු සඳ 9:00ට පන්තිය කරමු එහෙනම් හැමෝටම ආයිබෝවන් ආයිබෝවන් සර්